නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ සියලු දෙනාම අද මහණුනාව භාවනා අසපුවට පැමිණුණේ බොහෝම ශ්‍රද්ධාවකින්. මේ පින්වතුන් අද මේ පැමිණිලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ එක දෙයක්. ඒ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධම්ම පදයක් අද අපිට අහන්න නම් හොඳයි කියන කාරණාව. මේ පින්වතුන්ට අපිට ලැබිච්ච ලොකුම ලාභය, අපි මේ ඉපදී සිටින කාලය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතු වූ කාලයක් වීමයි. ඒ කියන්නේ එහෙමනම් ධර්මයේ මතු වූ කාලයක් නම් මේ කාලේ ඒකේ තව අර්ථයක් තියෙනවා. මොකද්ද? ධර්මයේ යටපත් වූ කාලයකුත් තිබුණා කියලා. ධර්මයේ යටපත් වූ කාලවලදී මිනිසුන්ට තිබෙන්නේ කුමක්ද? ධර්මයේ යටපත් වූ කාලවලදී මිනිසුන්ට තිබෙන්නේ තීන දෙන කාලා බීලා වැටවල් වලට මිනි මරාගෙන ජාති ජාතිත් මම පලි ගන්නවා කියලා බලාපොරොත්තු තියාගෙන, එහෙම නැත්නම් ආයමත් අපි එකම පවුලේ ඉපදිමු කියලා බලාපොරොත්තු තියාගෙන මැරිලා කොහෙද යන්නේ? ඔව්, ඒ බුද්ධ ශාසනය යම් සමාජයක නැත්තම්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන්නේ නැත්තම්, ඒ සමාජය තුල කුසල් අඳුනගන්න බැරුව යනවා. අකුසල් අඳුනගන්න බැරුව යනවා. කුසල් වඩන හැටි දන්නේ නැහැ. අකුසල් දුරු කරන හැටි දන්නේ නැහැ. එතකොට ශාසනයේ පිරිහුණාම පව් කරන එක්කිනා පව් කරනවා. ශාසනයේ පිරිහින කාලවලදී දිව්‍ය ලෝකෙ හිස් වෙනවා. ශාසන පිරිහින කාලවලදී පිරින්නේ මොකද? අපාය. එහෙනම් ලෝකේ වැඩිපුර තියෙන්නේ දිව්‍ය ලෝකේ පිරින කාලද අපාය පිරින කාලද? අපාය පිරින කාලද. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ පින්තුන් දුර බැහැර ඉඳලා මේ ඇවිදිලා වාඩි වෙලා ආසාවෙන් ඉන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අපට ආදරයෙන් කරුණාවෙන් වදාළේ කුමක්ද කියන කාරණේ දැනගන්න. ධර්මයේ ඉස්මතු වෙච්ච යුගයක්. බුදුරජාණන් වහන්සේ නම පහළ වුණේම එක කාරණයක් අපට කියා දෙන්නයි. කුමක්ද? මේ ලෝකයේ තිබෙන සත්‍යයක් ගැන. ඔබ හිතන්නේ මේ ලෝකේ වැඩි බොරුද සත්‍යද? බොරු වැඩි.
මේ ලෝකේ තියෙන්නේම බොරු. නමුත් බොරුව තුල ඉන්න ලෝකයාට ඒක පේන්නේ නැහැ. ඇයි බැලුවට සත්‍යයයි කියලා වැදුම් ලබන්නේ බොරුවට. ඔබ හිතන්නේ බොරුව තියෙන්නේ මිනිසුන් අතර විතරක් කියලාද? නෑ. දෙවියන් අතරත් තියෙන බොරුව. මේ නිසා තමයි කලාතුරකින් මහා පින්වන්ත කෙනෙක් පහළ වෙනවා. එතකොට දෙවියොත් බලාපොරොත්තු වෙනවා ඒ කෙනා ගැන. මිනිස්සුත් බලාපොරොත්තු වෙනවා ඒ කෙනා ගැන. ජීවිත අවබෝධය කරන්න ඕනේ කියලා මහා පින්වන්ත උත්තමේ කල්ප ලක්ෂ ගණන් අසංඛේය ගණන් අසංඛේය කියන්නේ සංඛ්‍යාවක් කියන්න බැරි තරම් අසංඛේය ගණන් එකම ඉලක්කයකට ගියා. දැන් බලන්න එතකොට සම්බුද්ධත්වයේ පිණිස එකම ඉලක්කයකට අසංඛේය කල්ප ගානක් ගියා. ඒකේ අමාරුව ලේසිය හොයාගන්න මම ඔබට කියන්න අපිට පුළුවන් මේ ජීවිතයේදී එකම ඉලක්කයකට යන්න. කී දෙනෙක් ඉන්නවද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ අනේ මට මේ ධර්මය නැතුව බෑ කියලා ටික දවසක් යනට අතාරින්න. අවුරුදු 5ක් යන්න බෑ එක ඉලක්කයකට. මේ ජීවිතේ කොච්චර ඉන්නවද මම දන්නේ නැහැ ඒක අතාරින්න. පටන් ගන්න. අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. පස්සේ ඒගොල්ලෝ කියන බෑ. අතාරින්න. එතකොට පේන්නේ මොකද්ද? උතුම් ඉලක්කයකට නිකලස් භාවයේ පිළිබඳ ඉලක්කයකට එක ඉලක්කයකට ඒ වෙනුවෙන්ම වෙන අරමුණු වල දුවන්නේ නැතුව ඒ වෙනුවෙන්ම කෙනෙක් යනවා කියන එක ලීසිද අමාරුයි. එතකොට අපිට බාහිර සාක්ෂි ඕනේ. තමන්ගෙම තමන්ට ඉගෙන ගන්න බැරි. එතකොට සමහර මට ඒගොල්ලෝ කියන ස්වාමීන් වහන්සේ මේ මම හරි මහන්සියෙන් අමාරුවෙන් කියන මේ සීල්පද පහ ආරක්ෂා කරගෙන යන්නේ. ඒක තමයි. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම මේ චතුරාර්ය සත්‍ය ගැන කියනකොට අනිත්‍ය ඒකට විරුද්ධයි. ඒක තමයි. ඉතින් ඒබඳු පරිසරයක් තියෙන ලෝකවල ඉපදී එකම ඉලක්කයකට කෙනෙක් ගියා කියන්නේ ලේසි වැඩක්. මෙහෙම ගියපු කෙනා හිටියේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය කුමාරයෙක් වෙලා හිටියා. දෙවිවරු ඔක්කොම හඳුනාගත්තා. දෙවිවරු ඔක්කොම හඳුනාගත්තා. මේ අසවල් දිව්‍ය පුත්‍රයා තමයි මේ ඊළඟට සම්බුද්ධත්වයට පත් වෙන්න ඉන්නේ. මේ දිව්‍ය පුත්‍රයා තමයි දෙවියන්වත් මිනිසුන්වත් සංසාරයෙන් ඈතර කරවන්නේ. මේ දිව්‍ය පුත්‍රයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවිවරු බලාගෙන ඉන්නවා. ඒකට උවමනා කාලේ එනකම් දෙවිවරු බලාගෙන ඉන්නවා. මේ මොකද හේතුව බුදු කෙනෙක් පහළ වෙන්නේ දිව්‍ය ලෝකෙ නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකෙ. ලංකාවෙත් නෙවෙයි. පහළ වෙන්නේ ඇමරිකාවේ නෑ. ඒ පහළ වෙන්නේ නෑ. ඒ හිතාගෙන ඉන්නවා මේ විද්‍යාව දිනුනේකට බුදුවරු කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. බුදුවරු පහළ වෙන්නේ කොහෙද? දඹදිව. ජම්බුද්වීපේ මධ්‍ය මණ්ඩලයේ විශේෂ කොටසක්. එතකොට ඒ සුදුසු කාලයක් ආවා. බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් ආවා. බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු දීපයක් තිබුණා. බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු දේශයක් තිබුණා. බුදු කෙනෙක් පහළ වෙන්න හොඳ වංශවත් පරපුරක් තිබුණා. බුදු කෙනෙක් පහළ වෙන්න පිරිසිදු ගන්න සුදුසු අම්මා කෙනෙකුත් හිටියා. ආයමත් ලෝකේ ඒ විදියට සකස් වෙලා එන්නේ තව කොච්චර කාලෙකින්ද? මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගියාමයි. එතෙක් වෙන බුදු කෙනෙක් නැත. එතෙක් බලා සිටියොත් ඒක මොකක්ද? ඥානවන්තකමක් මෝඩකමක්. මෝඩකම. ඊට පස්සේ අර දෙවිවරු හඳුනාගත්ත අර දිව්‍ය කුමාරයා. ඊට පස්සේ දෙවිවරු ගිහිල්ලා මොකද්ද කිව්වේ? කිව්වා මහා වීරයාණනි. ඇයි වීරියකමක් නෙමෙයිද? එකම ඉලක්කයකට සාරා සංකල්ප ලක්ෂයක් යන්න මේ අවුරුදු 5ක ඉලක්කයකට ඉන්න බෑ. අවුරුදු 5ක ඉන්න බෑ කියලා ටිකට.
මේ එකම ඉලක්කයකට සියලු දේවල් දීති සියලු දේවල් අතහැර ලේසියට දෙකලේ මහා වීරයාණනි කාලෝ යන්ති මහා වීරයාණනි දැන් ඔබ වහන්සේට කාලයයි උප්පජ්ජ මාතු කුච්චිය අම්මා කෙනෙක් ඉන්නවා ඒ අම්මගේ කුසේ පිළිසිඳ ගන්නාසේක්වා සදේවකං තාරයන්තෝ දෙවියන් සහිත මිනිස්යාව ඊතර කරවන්නට බුද්ධස්සු අමතම් පදං ඒ යමා නිවන අවබෝධ කරත්වා කියලා කවුද කිව්වේ දෙවිවරු කිව්වා එහෙමනම් බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය තියෙන්නේ මිනිස්සුන් විතරද දෙවියන්ට තියෙනවා බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය දෙවියොත් අසරණයි චතුරාර්ය සත්‍ය නැත්තම් ඇයි හේතුව හැමෝම තම තමන්ට තේරෙන දේවල් කීකේ යනවා මේක තමයි ඇත්ත අනිත් එක බොරු මේක තමයි ඇත්ත අනිත් එක බොරු කිය එක එක්කෙනාට තේරෙන්නා එක එක්කෙනාගේ මත කී කියනවා එහෙම එකක් ලෝකේ නැද්ද තියෙනවා මේක තමයි ඇත්ත අනිත් එක බොරු කියන්නේ එතකොට මොකද වෙන්නේ මේක තමයි ඇත්ත අනිත් එක බොරු කිය යනකට ඇත්ත මතුවෙච්ච දවසට මිනිසුන්ට ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා හොයාගන්න බැරුව අතරමඟ වෙනවා මෙන්න මේ නිසයි සත්‍යයට තියෙන යම් කිසි ලක්ෂණ සමූහයක් ඒ ලක්ෂණ ටික බොරුවට නෙවෙයි ඒ මොකද සත්‍යයට තියෙන ලක්ෂණ සම්දිත්තිකයි සත්‍යය ඊළඟට සත්‍යය අකාලිකයි ඊළඟට සත්‍යය එහි පස්සිකයි ඊළඟට සත්‍ය ඕපනයිකයි සත්‍ය පච්චත්තං විදිතබ්බ විඤ්ඤෝහි දැන් සත්‍ය සිංහලෙන් කිව්වොත් සත්‍ය මේ ජීවිතයේ දකින්න පුළුවන් සම්පූර්ණයි සත්‍ය ඕනෑම කලක අවබෝධ කරගන්න පුළුවන් අකාලිකයි සත්‍යය ඇවිත් බලන්න කියලා විවෘත කරන්න පුළුවන් ඒයි පස්සිකයි සත්‍යය තමා තුළට පමුණවා ගන්න පුළුවන් ඕපනයිකයි සත්‍යය පච්චත්තං විතබ්බ විඤ්ඤෝ කියන්නේ බුද්ධිමත් මිනිසයාට තම දැන පමණින් වටහා ගන්න පුළුවන් එහෙමනම් සත්‍යය වටහා ගන්න පුළුවන් කාටද බුද්ධිමත් මිනිසයාට වෙන කෙනෙක් ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ එක දැනකදී ඒතු විඤ්ඤෝ පුරිසු වසඨෝ අමායාවි අනේ මා ළඟට එන්නේ බුද්ධිමත් මිනිසෙක් කවුද අසඨෝ අමායාවි උජුජාතෝ කට්ට කෛරාටික නැති කෙලිමි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ශ්‍රාවකයා කවුද කට්ට කෛරාටික නැති කෙලින් මිනිසෙක් ඒතු විඤ්ඤෝ පුරිසෝ බුද්ධිමත් පුරුෂයෙක් මා ළඟට පැමිණේවා අසඨෝ අමායාවි සට කපට නැති මායා නැති උජුජාතෝ ඍජු එතකොට එහෙනම් මේ ධර්මය අල්ලන්නේ කවුද කට්ට කෛරාටිකකම් නැති මායා නැති ඍජු බුද්ධිමත් මිනිසයා ඔබ හිතන්නේ මේ මිනිස් සමාජයේ බඳු අය ඉන්නවාද නැද්ද ඉන්නවා ඒ බඳු අය කුඩා දරුවෝ අතර ඉන්න පුළුවන් තරුණියෝ අතර ඉන්න පුළුවන් තරුණියන් අතර ඉන්න පුළුවන් වැඩිහිටියන් අතර ඉන්න පුළුවන් ආතිරසිකයන් අතර ඉන්න පුළුවන් බැරිද මේ කට්ට කෛරාටික ගන්න නැති ඍජු බුද්ධිමත් කෙනෙක් ඉන්න බැරිද ඉන්න පුළුවන් යාට අර බොරුවට හසු නොවි බොරුව විනිවිදට සත්‍යය කරා යන්න පුළුවන් අන්නේ සත්‍ය ලබා දෙන්න අර දෙවිවරු ආරාධනා කළා සන්තුෂිත කියන නමින් දිව්‍ය පුත්‍රයෙක් ඊට පස්සේ මව කුසේ උපන් හොඳම යුගයක් අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි මේ ලෝකේ තියෙන එක්තරා ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ ඒ ගැන ධාතු ස්වභාවය කියලා. මොකක්ද මේ ස්වභාවය? ධාතු ස්වභාවය. ඒ මොකක්ද? හොඳ දේට එකතු වෙනවා. දැන් බලන්න හිතලා වැසිකිළියට එකතු වෙන මොනවද? අසුචි. මල් ආසනට එකතු වෙන මොනවද? මල්.
නරක නරකට එකතු වෙනවා. හොඳ හොඳට එකතු වෙනවා. යහපත් දෙයට යහපත් දේ එකතු වෙනවා. ධර්මයට ධර්මයේ එකතු වෙනවා. මේ ස්වභාවයේ ලෝකේ තියෙන ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? ඒ ධාතු ස්වභාවය අනුව බුදු කෙනෙක් පහළ වෙන කාලයේදී ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් පින්වන්ත අය ඒ වටා එකතු වෙනවා. ඒ එකතු වෙන පින්වන්තයින්ට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. මොකද කියා දෙන්නේ? සත්‍යය. සත්‍යය කියන්නේ බොරුවනේ ලෝකෙ තියෙන්නේ. මේ බොරුවට හැමතිස්සෙම සම්බන්ධයි විශ්වාසය. බොරුවට හැමතිස්සෙම සම්බන්ධයි මතවාද. බොරුවට හැමතිස්සෙම සම්බන්ධයි ඇදහිලි. බොරුවට හැමතිස්සෙම සම්බන්ධයි බලාපොරොත්තු. හැබැයි සත්‍යයට යම් කිසි ප්‍රමාණයක සම්බන්ධයක් තියෙනවා. හැබැයි හොයන්න බෑ බොරුවකට ඉවසන්න. ඒ නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා සත්‍යයක්. එහෙනම් අපිට මේ ලෝකයේ සත්‍ය කියන එක දැනගන්න ඕනේ නම් ඒ සත්‍යය අවබෝධ කරපු අය ගැන දැනගන්න ඕනේ නම් ඒ සත්‍යයට පැමිණිච්ච පිරිස ගැන දැනගන්න ඕනේ නම් දැනගත යුත්තේ කුමක්ද? ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත මේකයි. අපේ මේ සංසාර ගමනේ ආරම්භක කෙලවර සොයන්න බෑ. මේ ලෝකයේ ආරම්භයක් ගැන විවිධාගම් කියනවා. මේ ලෝකෙ මෙහෙම ඉස්සලාම මහ පොළොවෙන් පස් ටිකක් අරන් කෙනෙක් මැව්වා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මාපු එක්කිනාගේ ඇටයක් අරගෙන ඊළඟ එක්කිනා මැව්වා කියන්න පුළුවන්. බැරිද කියන්නේ? කියන්න පුළුවන්. සමහර කියන්න පුළුවන් පිටසක්වලකින් ඇවිල්ලා මෙහි පදිංචි වෙලා පටන් ගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ කොහොමද ඇත්තක් කියනවා? මොකක්ද ඇත්ත? මේ සත්‍යයේ ආරම්භක කෙලවර සොයන්න බෑ. මේ සත්‍යයේ ජීවිතය ආපස්සට බලන්න ක්‍රමයක් තියාගන්න. මොකක්ද ඒ ක්‍රමය? පුබ්බේ නිවාසානුසති ඥාන. බුදුරජාණන් වහන්සේ කියා දෙනවා හරි. මෙන්න මේක සමාධිය දිනු කරන්න. මෙහෙම පළවෙනි ධ්‍යානෙ ලබා ගන්න. මෙහෙම දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්න. මෙහෙම තුන්වෙනි ධ්‍යානෙ උපදව ගන්න. මෙහෙම හතරවෙනි ධ්‍යානෙ උපදව ගන්න. මෙන්න මෙහෙම ආපස්සට බලන්න. එතකොට තමන්ම බලා ගන්න. සමහරු කල්ප ගන්න. ආපස්සට බලනවා ඉවරය නෑ. බුදුරජාණන් වහන්සේ වදාළා සත්‍යයක්. මොකද්ද සත්‍යය? ආරම්භක කෙලවරක් නෑ. ආරම්භක කෙලවරක් හොයන්න බෑ. එතකොට මේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි ස්වභාවයෙන් යුතු ජීවිතයක් තමයි අපි එක එක්කිනාට තියෙන්නේ. මනුෂ්‍යයාට විතරක් නෙවෙයි. දෙවියාට තියෙන්නේ ආරම්භක කෙලවරක් හොයාගන්න බැරි ජීවිතයක්. තිරිසන් සතාට තියෙන්නේ ආරම්භක කෙලවරක් හොයාගන්න බැරි ජීවිතයක්. ප්‍රේතයාට තියෙන්නේ ආරම්භක කෙලවරක් හොයාගන්න බැරි ජීවිතයක්. එතකොට ආරම්භක කෙලවරක් හොයාගන්න බැරි මේ ජීවිත ගමනේ අපි ඇවිල්ලා නමුත් අපිට එහෙම එකක් ආරම්භක කෙලවරක් හොයාගන්න බැරි ගමනක ආවා කියලා අපිට එහෙම තේරුමක් නැහැ. අපිට එහෙම තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මොකක්ද? අපිට තේරෙන්නේ අපි මේ දැන් ජීවත් වෙලා ඉන්න ටික විතරයි. එතකොට මේ ජීවත් වෙලා ඉන්න ටිකට පසුබිම අපිට හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරම්භක කෙලවරක් හොයන්න බැරි මේ ගමනේ ආයමත් ඉපදින්න ලැබීම මොකක්ද? දුක. ආයමත් ඉපදීම දුක. දුක්ඛ ජාති
පුන ආයායමත් ඉපදීම දුක. ඒක අපිට තේරෙනවද? නෑ. අපි ඇත්තනේ දැන් කියන්නේ ආයායමත් ඉපදීම දුකක් කියන එක තේරෙන්නේ නෑ. අපි හිතන්නේම නෙමෙයි. පුදු නැත්තම් මොකද වෙන්නේ අපිට? අපි දැන් ඇත්ත කියන්නේ. අපි හිතන්නේ කොහොමද? දැන් හරි වැඩේ වෙන්නේ නිවන් දැක්කොත්. එතකොට මට මොකද වෙන්නේ? මං කොහෙද උපදින්නේ එතකොට? එතකොට මට මස් නැතුවයි. එතන මම බලන්නේ කොහොමද? කන්නේ නැතුවයි. එතකොට මම අහන්නේ කොහොමද? මට නාසය නැතුවයි. ගඳ සුවඳ ගන්නේ කොහොමද? මට කටක් නැත්තම් මම කන්නේ මොනවද? මට හිතක් නැත්තම් මම හිතන්නේ මොනවද? බය වෙන්නේ නැද්ද? බය වෙන්නේ? බය වෙනවා. ඊට පස්සේ ආ කියනවා. මොකද්ද කියන්නේ? ධම්ම නිවන් දකින්න අදහසක් මගේ නැත. මට තව වැඩ තියෙනවා. මට තව කළ යුතු දේවල් තියෙනවා. තව ඉපදීපද යන්න ඕනේ, මේ ගොඩනගා ගන්න ඕනේ, මේ රටවල් හදන්න තියෙනවා. කියන්නේ නැද්ද? කියනවා. ඊළඟට කියනවා මැරිච්ච අයට කියනවා. මොකද මැරිච්ච අයට කියන්නේ? ධම්ම නිවන් දකින්න නම් එපා. ආයි උපදින්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඉපදීම දුකක් කියපු කාරණේවත් අපට තේරෙන්නේ නැහැ. එහෙනම් මොනතරම් බොරුවකද අපි පැටලිලා ඉන්නේ? සත්‍යයට විරුද්ධ වෙච්ච ජීවිතෙට සත්‍ය දෙන්න පුළුවන්. සත්‍යයට විරුද්ධ නැති ජීවිතයකට සත්‍ය දෙන්න බෑ. සමහරක ජීවිතවලට නිකම්ම සත්‍ය දෙන්න පුළුවන්. ඒ ජීවිත වේගයෙන් සත්‍ය කරා යනවා. සත්‍ය කියන්නේ පින්වත්නි අවබෝධ කළ හැකි දෙයක්. එහෙනම් මතක තියාගන්න, සත්‍ය වනායි තිත්ත දෙයක් නොව අවබෝධ කළ හැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍යය අවබෝධ කළ හැකි දෙයක්. ඒ සත්‍ය මොකක්ද? සර්ව සම්පූර්ණ රසයෙන් පිරි සත්‍යයක්. ඒ සත්‍ය සත්‍යං භවේ සාදුතරං රසාන, සියලු රස අතර වඩාත්ම රසවත් දෙය සත්‍ය රසය. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ ජීවිතය ගැන පිළිතුරු ඒකේ රසය වෙන්නේ මේ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුලින් අපි ඉගෙන ගන්නකොට ඒ සත්‍ය තුල අපි අවදි වෙනවා. අපි ජීවිතය ගැන අලුතින් තේරුම් ගන්නවා. අපි ජීවිතය ගැන කල්පනා කරනවා. ජීවිතය ගැන වටහා ගන්නවා. එතකොට ආයමත් උපදින්න කැමති වෙන්නේ නැහැ. එයා කැමති වෙන්නේ මේ උපදින ස්වභාවය මොන විදිහටද සිද්ධ වෙන්නේ කියලා අවබෝධ කරගන්නයි. ඒ දැන් දෙලින්නම් එක එක්කෙනා එක එක විදිහට බෙදලා ඉන්නවා. සමහරු ලස්සනයි. සමහරු කෙටයි. සමහරු උපදිච්ච ගමන්ම ලෙඩෙක්. සමහරු නිරෝගී. සමහරු දුප්පත්. සමහරු පෝසත්. සමහරුන්ට හොඳට මොලේ තියෙනවා. සමහරු මැටි. එතකොට මේ වෙන්නේ කොහොමද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ලැබිච්ච දේවල් වලට අනුව එයාගේ ජීවිතය දක්කගෙන යන්නේ අරගෙන යනවා. එතකොට මේ ජීවිතය අරගෙන යන්නේ යාට ඉපදුනාට පස්සේ රෝග පීඩා නිසා කායික මානසික දුක් වේදනා විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. ඊළඟට වයසට යාම නිසා එයාට කායික මානසික දුක් විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. ඊළඟට අප්‍රිය දේවල් එක්ක එකතු වෙන්න වීම නිසා එයාට කායික මානසික දුක් වේදනා විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා.
ප්‍රිය දේවල් වලින් වෙන් වීම නිසා එයාට කායික මානසික දුක් විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. එතකොට බලන්න මේ නිසා සමහරුන්ට මේ දුක වැඩි. වැඩිුණාට පස්සේ ආ එක තෝරා ගන්නවා මරණ. සමහර කෙනා මීට වඩා හොඳයි මම මැරිලා ගියාම. එයි මේ දැන් යාට ඕන කරන්නේ මේ දුකින් ගැලවෙන්න ක්‍රමයක්. ගැලවෙන්න ක්‍රමයක් මෙයාට පේන දෙකමානෙක නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? යා පතනවා මේ ජීවිතේ එපා මට කියලා. එහෙම වෙන්නේ නැහැ. එතකොට බලන්න එපා මට කියලා ඊළඟ මොහොතේ ආයෙත් මේ ජීවිතේට ආස කරනවා. මොකද හේතුව අපිට ලැබිලා තියෙනවා උපදිනකොටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉපදුනා කියලා කියන්නේ ඇස ලැබීමයි, කන ලැබීමයි, නාසය ලැබීමයි, දිව ලැබීමයි, කය ලැබීමයි, මනස ලැබීමයි. ඒතර මේ දේ ලැබුණේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා අපිට ඇසක් තියෙන බව. අපි දන්නවා අපිට කනක් තියෙන බව. නාසයක් තියෙන බව. දිවක් තියෙන බව. ශරීරයක් තියෙන බව දන්නවා අපි. ඊළඟට මනසක් තියෙන බව දන්නවා. මේක ලැබුණේ කොහොමද කියන්නේ? දන්නේ නැහැ. මේ නොදන්නා කම නිසා මොකද අපි මේක හඳුනාගත්තේ කොහොමද? ඇස කන නාසය දිවකය මනස අපි හඳුනාගත්තේ අනුන්ගේ දෙයක් හැටියටද තමන්ගේ දෙයක් හැටියටද? තමන්ගේ දෙයක් හැටියට. ඒතර අපිට තියෙනවා මම කියලා හඳුනාගත්තු ඇස කන නාසය දිවකය මනස කියලා හයක්. ඊළඟට අනුන්ගේ කියලා අපි හඳුනාගත්තු ආයතන තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපිට ලැබෙනවා ඇහින් රූප බලනකොට ඇහි රූපයයි විඥානය එකතු වෙනවා. කනෙන් ශබ්දය අහනකොට කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට නාසය ගඳ සුවඳ විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිනකොට දිවයි රසය විඥානය එකතු වෙනවා. කයට පහස දැනෙනකොට කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසට සිටිනකොට මනස අරමුණු විඥානය එකතු වෙනවා. මේ තුල තමයි අපි ඉන්නේ. අපි නේතු. එතකොට අපි ඒක තමයි මම කියලා දකින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තුල අපි කැමති වෙනවා. මොකද්ද කැමති වෙන්නේ? අපි ගොඩනගා ගන්න අපේම කියලා ලෝභ. එතකොට මොකද වෙන්නේ? ආයෙ වැඩිෙන්න ගන්නවා කෙලවරක් නැති සසට උරුමකම් කියපු සියලු දේවල්. මොනවද? ආසාව, තරහ, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේ ඔක්කොම බාහිර දේවල්. ආසාව කියන්නේ ජීවිතයක බද්ධ වෙලා තියෙන එකක් නෙවෙයි. තරහ කියන්නේ ජීවිතයත් එක්ක එකතු වෙලා තියෙන එකක් නෙවෙයි. ඊර්ෂ්‍යාව කියන්නේ ජීවිතෙත් එක්ක එකතු වෙලා තියෙන එකක් නෙවෙයි. ක්‍රෝධය කියන්නේ ජීවිතෙත් එක්ක එකතු වෙලා තියෙන එකක් නෙවෙයි. ඒ ඔක්කොම මේ බාහිර දේවල්. නමුත් ඒ ඔක්කොම මේ දැන් අර වැරදි ක්‍රමයකට ජීවිතේ කටයුතු කරපු නිසා ඒ ඔක්කොම ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවා මේවා. අපි ගමු සුදු වස්ත්‍රයක් අපිට තියෙනවා. සුදු වස්ත්‍රයක් අපිට ගේනවා. දැන් සුදු වස්ත්‍රේ මඩ නැහැ. මඩ තියෙන බාහිර. එතකොට මේ සුදු වස්ත්‍රේ මඩ වලට වැටෙනවා. වැටලා ඊට පස්සේ සුදු වස්ත්‍රයක උස්සලා ගන්නකොට උඩට දැන් කොහොමද මේ වස්ත්‍රය? මඩ තියෙන වස්ත්‍රයක්. එතන කවුරු හරි කිව්වොත් මේ මඩ කියන්නේ මේ වස්ත්‍රයට උරුම වෙච්ච එකක්. වස්ත්‍රයට අයිති මඩ කියලා කවුරු හරි කිව්වොත් ඒක ඇත්ත කියනවාද බොරු කියනවාද? ඒක බොරු. ඒ මොකද? මේ වස්ත්‍රයේ මඩ නැතුව තියෙන්න පුළුවන් එකක්. එහෙනම් මේ වස්ත්‍රයට මඩ අයිති නැහැ. නමුත් දැන් වස්ත්‍රයේ මඩ තියෙනවා. කෙනෙක්ගේ මඩ සහිත වස්ත්‍රය අරගෙන හොඳට වතුරේ දාලා හොඳට සබන් දාලා
පිරිසිදු කළා අතුලලා ගත්තොත් ආයේ බබලන සුද ගන්න බැරිද? අන්න ඒ වගේ තමයි මේ අපේ හිතේ තියෙන සක්කාය දිට්ඨිය කියන්නේ හිතට අයිති එකක් නෙවෙයි. සැකේ කියන්නේ හිතට අයිති එකක් නෙවෙයි. ඊළඟට සීලබ්බත පරාමාස කියන හිතට අයිති එකක් නෙවෙයි. කාමරාගේ පටික මාන්නේ මේ ඔක්කොම හිතට අයිති දේවල් නෙවෙයි. දැන් අපිට වෙලා තියෙන අපි කෙලෙස් තුල හිතට අයිති දේවල් නොවන දේවල් එක්ක අපි ජීවත් වෙන්න පුරුදු වෙලා. දැන් අපිට ඒවා හිතෙන් බැහැර කරගන්න බෑ. අපි හිතාගෙන ඉන්නේ ඒවා තමයි ජීවිතය කියලා. වස්ත්‍රයක මඩ ගැවුනාට පස්සේ අපි හිතුවොත් ඒ වස්ත්‍රයේ මඩ තියෙන්න ඕනේ. මඩ නැතුව වස්ත්‍රය පවතින්න බෑ කියලා. වස්ත්‍රය ගැන අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්වා දුන්නා. පෙන්වා දුන්නා පබස්සර මිදම් වික්කවේ චිත්තං. මහණෙනි මේ සිත බබලනවා. තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛලිට්ඨං. මේ ආගන්තුකයි මේ ඔක්කොම දේවල් කෙලුට වෙලා තියෙන දේවල්. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මනසේ පිහිටපු එකක් නෙමෙයි ආගන්තුක එකක්. විචිකිච්ඡා කියන්නේ ආගන්තුක එකක්. සැකේ. බය කියන්නේ ආගන්තුක එකක්. රාගය කියන්නේ ආගන්තුක එකක්. ද්වේෂය ආගන්තුක මේක ආගන්තුක එකක් නෙවෙයි. ඒක සිතන අපිට කවදාවත් මේකේ නිදහස් වෙන්න බෑ. අපිට කවදාවත් මේ මානසික ව්‍යවුලේ ගැලවෙන්න බෑ. කවදාවත් මේ අරුබුදු වලින් ඈතර වෙන්න බෑ. ඒ නිසා අපිට ඇති වෙනවා නම් මතවාද, ආරව, අරුබුද, බය, ශෝකය, කනගාටු, තැතිගැනීම, ඊර්ෂ්‍යා, මාන්න, තරහ, වෛරය මේ ඔක්කොම අපේ ජීවිතයේට අපි කල්පනා කරපු පිළිවෙල නිසා අපි අරමුණු ගත්ත පිළිවෙලේ වැරද්දක් නිසා ඇතිවෙච්ච දේවල්. එහෙනම් මේ ඔක්කොගෙම අපිට නිදහස් වෙන්න පුළුවන්. ඒක හිමින් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් මඩ සහිත වස්ත්‍රයක්. මේ වස්ත්‍රයේ මේ සුඩ තියලා අපි මේ වස්ත්‍රයට වඳිනවා. වැඳලා කියනවා පින්වත් වස්ත්‍රය. මේ මඩ දුරු වේවා. ද වස්ත්‍රය පිරිසිදු කරන ක්‍රමය ඒකද? එහෙම නැත්නම් අපි මේ වස්ත්‍රය ළඟින් කොඩියක් ඇල්ලනවා. මේ වස්ත්‍රේ මඩ දුරු වේවා. එතකොට වස්ත්‍රේ මඩ දුරු වෙනවා. දුරු වෙන්නේ නැහැ. මොකක්ද වස්ත්‍රයේ ක්‍රමය? ඒ වස්ත්‍රේ වස්ත්‍ර දාන්න ඕනේ, පොගවන්න ඕනේ, සබම් ගන්න ඕනේ, අතුල්ලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වස්ත්‍රෙට සබම් පවුඩර් එක දාලා පෙගෙන් අරින්න ඕනේ. ඊට පස්සේ අතින් අතුල්ලන්න ඕනේ. මේ වස්ත්‍රය පිරිසිදු කරන ක්‍රම එකක්වත් අනුගමනය කරන්නේ නැතුව වස්ත්‍රය පිරිසිදු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතෙක් කල් අපි සසරේ ඇවිදින් තියෙන්නේ සිත පිරිසිදු කරන කිසිවක් නොකළ නිසා. ජීවිතය අවබෝධ කරන කිසිවක් නොකළ නිසා අපි මේ ආකාශයේ තියෙන කිසියම් ග්‍රහවල කිරණ නිසා නෙවෙයි. ඒබඳු නිසා නෙමෙයි අපිට මේ වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ ඇත්ත පෙන්නලා දෙන්නේ. ලෝකේ කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසි කෙනෙකුට හොයන්න බලන්න උන්වහන්සේ සත්‍යයට කොච්චර කැමතිද කියලා. උන්වහන්සේ දවසක් පිරිසක් මැද්දට ගියා. ශ්‍රාවක පිරිස, නිගණ්ඨනාථ මුත්‍රගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. නිර්වස්ත්‍රයෙන්. දැන් නිර්වස්ත්‍රයෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ? තපස් රකින්නවා. අවුවේ ඉන්නවා. ඊළඟට ලෑලි වල කටු ගහලා ඒකේ හාන්සි වෙලා ඉන්නවා. ඊළඟට දවස් ගණන් බඩගින්නේ ඉන්නවා. ඊළඟට නාන්නතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දවසක් ඒ පිරිස ළඟට වැඩියා. ගිහිල්ලා එවුවා මේ මොකද ඔයාලා? ඔයාලා මොකද කියලා එවුවා. කොහොම අපිට කියා දෙලා තියෙනවා නිගණ්ඨනාථ පුත්‍ර
නුඹලා අතීතේ කරපු කර්ම නිසායි මේ සැප දුක් විඳින්නේ. නුඹලා අතීතේ පව් කරලා තියෙනවා. එතකොට නුඹලා දැන් පව් නොකර මේ විදිහට තපස් කරපන්. තපස් කරලා මේ අතීත පව් ඉවර කරලා දාපන්. ඊට පස්සේ අලුතෙන් පව් කරන්න එපා. එතකොට උඹලා නිදහස් කිව්වා. ඒක අපිට මෙහෙමයි කියන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ හොඳයි. දැන් ඔයාලා තපස් කරනවනේ. දැන් ඔයාලා දන්නවද මේ තපස් වලින් මෙච්චර ප්‍රමාණයක් පව් ඉවර වුණා. තව මෙච්චර ප්‍රමාණයක් ඉවර වෙන්න තියෙනවා. දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඔයාලා දන්නවද හැබැයිම ඔයාලා අතීතේ පව් කළා කියලා. ඒ දන්නේ නැහැ කිව්වා. ඔයාලා දන්නවද කියලා ඇහුවා අතීතේ හිටියා කියලා. ඒ දන්නේ නැහැ කිව්වා. ඔයාලා දන්නවද කියලා මේ විදිහට වැඩ කිරීමෙන් පව් ගෙවිලා යනවා කියලා. ඒ දන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් ඔයාලා අතීතේ පව් කළා කියලා දන්නේ නැහැ. අතීතයේ කෙරුණු පව් දැන් මෙච්චර ප්‍රමාණයක් ඉවර වෙලා තියෙනවා. තව ඉවර වෙන්න මෙච්චරක් තියෙනවා කියලා දන්නේ නැහැ. අතීතයේ ඉපදුනා කියලා දන්නේ නැහැ. අතීතයේ ඉපදුනේ නැහැ කියලා දන්නේ නැහැ. අතීතයේ පව් කළා කියලා දන්නේ නැහැ. අතීතයේ පව් කළේ නැහැ කියලා දන්නේ නැහැ. ඒක දැන් මොකුත් දන්නේ නැහැ. එහෙනම් ඔයාලා අන්ධයෝයි දෙගොල්ලම එකයි කියලා. ඒ මොකද ඒක මොකුත් දන්නේ නැහැ. එහෙනම් හැමතිස්සෙම අසත්‍ය කියන එක තියෙන්නේ හුදෙක් විශ්වාස කිරීමක් මත විතරයි. සත්‍ය කියන එක මේකක් නෙමෙයි. අපිට හැමතිස්සෙම ඒක තේරුම් ගන්න පුළුවන් එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඒකයි. මේ ජීවිතය දිහා බලන්න, ජීවිතේ තේරුම් ගන්න, ජීවිතේ අවබෝධ කරගන්න, ජීවිතේ මනාකොට හසුරවන්න. ඉතින් උන්වහන්සේ ඒ නිසා දේශනා කළා අපිට මේ හිතේ හටගන්න දැන් අපේ හිතේ බය, සෝකේ, කනගාටු, දුක මේ හටගන්නකොට අපි දන්නේ නැත්නම් මේක හිතට පරිබාහිර එකක් කියලා. ඒකම බලවත් වෙනවා. ඊට පස්සේ යාට එකකින් ගැලවෙන්න අමාරුයි. අයියා හිතාගෙන ඉන්න විදිහ වැරදිද? දැන් හිතාගෙන ඒවත් අනිවාර්යයෙන් මේ හිතේ ලක්ෂණයක් කියලා. දැන් හිතේ රාගයක් හට ගන්නවා නම්, එක්ක ද්වේෂයක් හට ගන්නවා නම්, බයක් හට ගන්නවා නම් හිතන්නේ මේ අනිවාර්යයෙන්ම හිතේ පිහිටලා තියෙන දේවල් කියලා නෑ. බාහිරට එකතු වෙලා කාලයක් තියෙනකොට ඒකත් එක්ක තියෙන. දැන් අපි ගමු වස්ත්‍රයේ මඩ තියෙනවා. දැන් වස්ත්‍රයේ අරගෙන ඒක මඩත් එක්ක නෙමෙයි අපි අරන් යන්නේ. කාට හරි දෙනවා වස්ත්‍රය මඩත් එක්ක නෙමෙයි දෙන්නේ. එතකොට එපමණකින් අපිට කියන්න පුළුවන්ද වස්ත්‍රයයි මඩයි එකයි කියලා? බෑ. ආන්ගේ වගේ තමයි පින්වත්නි. අපි මේ දුකත් එක්ක එකතු වෙලා ඉන්නේ. කිසි තේරුමක් නැතුව. දැන් මේ ආපු ගමනේදී සංසාරේ අපි ආපු ගමනේදී අපි විවිධ ඇදහිලි ආදාහන්න. මේ ජීවිතේම අපි විවිධ විශ්වාස තියෙනවනේ. මොනතරම් විශ්වාස තියෙනවද? විවිධාකාර විශ්වාස අපි විශ්වාස කරගෙන යනවා. ඉතින් මේ නිසා මේ විශ්වාසයේ නොව අවබෝධය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ. තුන්වහන්සේ පෙන්වා දෙනවා අපිට ලැබෙනවා ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් අපි මේක පරිහරණය කරනවා. කවුරුත් අපිට කියා දුන්නද මේ ඇස, කන, නාසය, දිව, කය, මනස පරිහරණය කිරීමේදී බුදුරජාණන් වහන්සේ හැර අපිට වෙන කෙනෙක් කියා දුන්නද අපි මේකේ කෙලෙස් වලට බැඳලා ඉන්නවා කියලා? කියා දුන්නේ නැහැ කවුරුත්. බුද්ධ දේශනාවලින් ඇර වෙන කිසිම කෙනෙක් මේක කතා කරන්නේ නැහැ. ඒකේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ අර කවුරුත් ඇත්ත කතා කරන්නේ. උන්වහන්සේ අපිට පැහැදිලිව පෙන්වලා දුන්නා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ආයතන 6 බැඳිලා තියෙනවා. මොනවටද? කෙලෙස් වලට. ආශාවකට බැඳිලා තියෙනවා. හැඟීමකට බැඳිලා තියෙනවා. ඒ ආශා කරන ලක්ෂණයකට හවු වෙලා තියෙනවා.
උන්වහන්සේ දේශනා කළා ඒ නිසා තමයි කෙනෙකුට මේ අනිත්‍ය වූ ඇස, අනිත්‍ය වූ කන, අනිත්‍ය වූ නාසය, අනිත්‍ය වූ දිව, අනිත්‍ය වූ ශරීරය, සිත අතහැරගන්න බැරි. දැන් බලමු බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබට මතක ඇති අදිමුත්ත කියලා රහතන් වහන්සේ නම. හොරුන්ට අහුවුණා. ඊට පස්සේ මේ රහතන් වහන්සේව අරගෙන ගියා. හොරු අරගෙන ගිහලා දැන් ඉතින් බිලි දෙන්න ලෑස්ති. මං ඉස්සර හිතුවේ මේව නිකන් කතන්දර කියලා. දැන් හොඳටම දන්නවා අදටත් ඉන්දියාවේ බිලි දෙනවා මිනිස්සු. කැලෑබද ප්‍රදේශවල ඒ කැලෑබද ප්‍රදේශ තියෙනවා දැන් ඔය මධ්‍ය ප්‍රදේශ හරියෙම කැලෑබද ප්‍රදේශ තියෙනවා තනියම සාධුරුන්වත් යන්න දෙන්නේ නැහැ. යන්න එපා කියලා තියෙනවා. ඒ මිනිස්සු දැක්කොත් එහෙම ඉන්න මහා නොදියුණු ගෝත්‍ර මිනිස්සු ඉන්නවා අරගෙන ගිහිල්ලා බිල්ලට දෙනවා. මිනිස්සු. එතකොට මේ වගේ බිල්ලට දෙන්න අරගෙන ගියා මේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට වයස අවුරුදු 7යි. පොඩි දරුවෙක් කියලා හිතුවේ. පොඩි දරුවෙක් කියලා හිතලා අරගෙන ගියා. දැන් සාමාන්‍යයෙන් පොඩි එකෙනේ නම් බය වෙනවනේ. අඬනවනේ. කෑ ගහනවනේ. මොකද සතුටින් ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ දන්නා මේ රාතන් වහන්සේ නමක් කියලා. ගුරු ටික ඇහුවා හරි පුදුමයි කිව්වා. අපි මහා ලොකු මුදලාලිලන් තෙන්ට ගෙනලා තියෙනවා කිව්වා. මැතියමතුරු අපිට අහුවෙලා මෙතන තරංග වෙලා තියෙනවා කිව්වා. හොඳ සල්ලිකාරයෝ මෙතෙන්ට ගෙනලා තියෙනවා කිව්වා. මහා පඬිතුවරු අපි බිලි දීලා තියෙනවා මෙතන. ඒ සියලු දෙනා ජීවිතේ ඉල්ලලා අඬනවා. ඒ සියලු දෙනා බයටපත් වෙනවා. එහෙම මල මුත්‍ර වැක්කිරෙනවා. ජීවිතේ ඕනියක් දෙන්න කියලා කෑ ගන්නවා. ඔබ හරි පුංචි ලස්සන කෙනෙක්. ඔබ බබල hina වෙනවා කිව්වා. මොකද මේ කියලා? කාටද මේ චරිත බිහි කරන්න පුළුවන් ලෝකෙ වෙන්න? බුදුරජාණන් වහන්සේට හැර වෙන කෙනෙකුට පුළුවන් ද මේක කරන්න? වෙන කෙනෙකුට කරන්න බෑ. එතකොට මේ අදිමුත්ත සාමණේරයන් වහන්සේ කියනවා අර හොරුන්ට කියනවා පින්වත්නි මට මේ ක්‍රමයේ ඉගැන්වුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මම දන්නවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. දැන් මේ පොඩි නම කියනවා අර හොරුන්ට කියනවා මම බැලුවා මේ ජීවිතේ දිහා. මේක දර කොටක් වගේ. මෙතන තියෙන වෙනස් වෙන ජීවිතයක් විතරයි. මරණ බිය කියන්නේ සනීප වෙච්ච ලෙඩක්. මරණ බිය මට නෑ කියනවා. ඒ අසනීපි මට නෑ කියනවා. මට මේ මරණ බිය සනීප වෙලා ගොඩක් කල් කියනවා. මම දැන් බලාපොරොත්තු වෙන්නේ පිරිනවම් පාන්න. මරන්න. අර සොරු වට වෙලා හිටපු සොරු ඔක්කොම ආයුධ වීසිකලා කිව්වා ඔබ වහන්සේ වගේ කෙනෙක් වෙන්න මටත් ඕනේ. මටත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ කිව්වා. බයක් නැති කෙනෙක්. මරණයට සිනා වෙන කෙනෙක් වෙන්න ඕනේ කිව්වා මට. ශෝකයට සිනා වෙන කෙනෙක් වෙන්න ඕනේ කිව්වා මට. කඳුලට සිනා වෙන කෙනෙක් වෙන්න ඕනේ කිව්වා මට. සුසුම් හෙලීම අත්හැරපු කෙනෙක් වෙන්න ඕනේ මට. තැති ගැනීම හඳුනන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ මට. බිය ඉදිරියේ සිනා වෙන කෙනෙක් වෙන්න ඕනේ කිව්වා මට. එක්කන් යන්න කිව්වා මාව. අර පිරිසම එක්කගෙන ගියා 500ක්. එකතු වුණා. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා. එතකොට මොකද්ද වෙන්නේ අපිට මේකෙන්? සොරු වෙලා හිටියා. මිනිස්සු මැරුවා. ඒ මිනිස්යාට තිබුණා හැකියාව. මුලාවෙන් විදි සත්‍යය කරා යන්න. ඒ හැකියාව මේ මිනිස්යා තුළ මතු කළා ගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ. පින්වත්නි අද අපට ජීවමාන බුදුරජාණන් වහන්සේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ නැති වුණාට අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම තියෙනවා. ඉතින් පින්වත්නි අපට තාම අපි කවදාද දුකට සිනා වෙන්නේ? අපි කවදාද මරණ බියට ඔච්චම් කරන්නේ? අපි කවදාද තැති ගැනීම අභියස තැති නොගෙන ඉන්නේ? අපි කවදාද කඳුළු වලට සිනා වෙන්නේ? අපි කවදාද සුසුම් හෙලීම අතාරින්නේ?
සත්‍ය කරා ගිය දවසට. මේ නිසා පින්වත්නි මේ සත්‍ය කරා යෑම අපට මේ මිනිස්යා හැටියට ලබන්න පුළුවන් එකක්. සත්‍ය සාක්ෂාත් කිරීම අපට කරන්න පුළුවන් එකක්. අපිට සත්‍ය සාක්ෂාත් කරන්න බැරි නම් අපිට සත්‍ය අයිති නැත්නම් අපිට සත්‍ය අදාළ නැත්නම් අපිට සත්‍ය එපා නම් එහෙනම් අපිට ඉතුරු වෙන්නේ කොහොමද? බොරුව විතරයි. මේ නිසා ඔබ කැමති 99ක් බොරු වලටයි සත්‍ය එකක් තිබුණොත් ඔබ තෝරගන්න මොකක්ද? එහෙනම් ඔබට සෑහෙන්න අතාරින්න තියෙනවා. ඒ මොකද හේතුව? ලෝකේ 99ක් බොරු තියෙන්නේ. සත්‍ය එකයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සත්‍යය. උන්වහන්සේ අපිට පෙන්වා දුන්නා මේ ජීවිතයේ කෙලෙස් එක්ක බැඳිලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වා දුන්නා මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් කියලා. ප්‍රහාණය කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද? අනේ මගේ කෙලෙස් ප්‍රහාණය වේවා කියලා. ඔබ කළාද කියලා මම දන්නේ නැහැ. සමහරු කරන්නේ කොඩි වල ගැට ගහලා එල්ලන්නේ ගිහින්. ඒ ක්‍රමයට පුළුවන් කියලා හිතන්නේ. ඒ ක්‍රමයට කිසිම දෙයක් බෑ. ඒ ක්‍රමයට කිසිම දෙයක් බෑ. ඇයි බැරි? ඇයි මේ ප්‍රාර්ථනා කිරීමෙන් කෙලෙස් නසන්න බැරි මොකද? තාපුට හිතන්න බලන්න ඔබ. ඒ මොකද සත්‍ය කරා යන්නේ. සත්‍ය සම්දිත්තිකයි, සත්‍ය අකාලිකයි, සත්‍ය ඒහිපස්සිකයි, සත්‍ය ඕපනයිකයි, සත්‍ය බුද්ධිමත් කෙනා විසින් ප්‍රත්‍යක්ෂ කරන්න සත්‍ය මනාවට කියා දීලා තියෙනවා. සෝක්කාත. ඒ සත්‍ය කරා යන්න අපිට පැතීමෙන් බෑ. ඇයි? දැන් මේ දුක නැති කිරීම ප්‍රාර්ථනාවක කරන්න බෑ. ඇයි හේතුව? දුක කියන්නේ හේතුඵල දෙයක්. හේතුඵල ධර්මයෙන් හටගත්තු දෙයක්. හේතුඵල ධර්මයෙන් හටගත්තු දේ නැතු යන්නේ ප්‍රාර්ථනාවෙන් නෙවෙයි. හේතුව නැති වෙනකොට ඵලෙ නැති වෙනවා. මේක තමයි මේ ආකාශයේ තියෙන්නේ. මේ පොළවේ තියෙන්නේ. මේ ඉරහඳ තාරකාවල තියෙන්නේ. මේ ගස් කොළන් වල තියෙන්නේ. මේ සෑම තැනම පෙනෙන ලොපෙනෙන සියලු තැන තියෙන්නේ මොනවද? හේතු නිසා හටගත් දේ. දැන් මෙතන කැමරා තියෙනවා, ලයිට් තියෙනවා, එළිය තියෙනවා, ඉර එළිය තියෙනවා, මේ ලයිට් තියෙනවා, හුලං තියෙනවා, කණු තියෙනවා, ගෙවල් තියෙනවා, මේ ජීවිත තියෙනවා, අපේ හිත තියෙනවා. මේ සියලුම දේවල් හේතුඵල ධර්මයෙන් හටගත් දේවල්. හේතු නිසා සකස් වෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හේතු නිසා සකස් වෙච්ච දේවල් අතර අග්‍ර වූ දෙයක් තියෙනවා සත්‍ය කරා යන්න. මේ ලෝකයේ තියෙනවා නම් හේතුඵල ධර්මයෙන් හටගත් යම් තාක් දේවල්. ඒ සියලු දේවල් අතර අග්‍ර දෙයක් තියෙනවා. ඒ අග්‍රගේ පාවිච්චි කළා තමයි සත්‍ය කරා යන්නේ. මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි හේතුඵල ධර්මයෙන් හටගත් දේවල් අතර අග්‍ර දේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති කරගන්න තියෙන්නේ කොහේද? තමා තුළ. සම්මාදිට්ඨිය ඇති කරගන්න තියෙන්නේ කොහේද? තමා තුළ. එතකොට තමයි ඒක සම්දිච්චික වෙන්නේ. අකාලික ඊපස්සික. ඕපනායක ලක්ෂණ තියෙන්නේ එතකොට. සම්මා සංකල්ප ඇති කරගන්න තියෙන්නේ කොහේද? තමා තුළමයි. එතකොට සම්මා වාචා ඇති කරගන්න තියෙන්නේ කොහේද? තමා තුළමයි. සම්මා කම්මන්ත ඇති කරගන්න තියෙන්නේ තමා තුළමයි. සම්මා ආජීව ඇති කරගන්න තියෙන්නේ තමා තුළමයි. සම්මා සතිය ඇති කරගන්න තියෙන්නේ තමා තුළමයි. සම්මා වායාම ඇති කරගන්න තියෙන්නේ තමා තුළමයි. සම්මා සතියත් තමා තුළමයි. සම්මා සමාධිය ඇති කරගන්න තියෙන්නේ තමා තුළමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමාට කවුරුවත්ම නෙමෙයි පිළිසරණ. තමාමයි. ඇයි හේතුව? ඒක තමාමයි කරගන්න ඕනේ. ඒක බාහිර කෙනෙකුට කරන්න බෑ. බාහිර කෙනෙකුට පුළුවන් වුණනම් ඔබේ කටට සීල් කියන්න. වචනේ කියන එක බාහිර කෙනෙකුට බෑ කරන්න. ඒක කරන්නේ කවුද? තමා. බාහිර කෙනෙකුට පුළුවන් අතපය බඳින්න. හැබැයි ක්‍රියාව නිවැරදි කරන්න බෑ.
ඒක කරන්න ඕනේ කවුද? තමා. බාහිර කෙනෙකුට පුළුවන් ජීවත් වෙන ක්‍රමය කියන්නේ. නමුත් සම්මා ආජීවයේ තමයි කරන්න ඕනේ. බාහිර කෙනෙකුට පුළුවන් සිහිය දිනු කරගන්නේ මෙහෙමයි කියලා කියන්නේ. සිහිය දිනු කරගත යුත්තේ තමයි. බාහිර කෙනෙකුට පුළුවන් සමාධිය වඩන්නේ මෙහෙමයි කියන්නේ. සමාධිය වැඩි යුත්තේ තමයි. බාහිර කෙනෙකුට කියන්න පුළුවන් දුක කියන්නේ මෙයයි කියලා. ඒ අවබෝධ කළ යුත්තේ තමයි. බාහිර කෙනෙකුට කියන්න පුළුවන් දුක හටගන්නේ මෙහෙමයි කියලා. ඒ දැකිය යුත්තේ තමයි. බාහිර කෙනෙකුට කියන්න පුළුවන් දුක නැති කරන්නේ මේ විදිහටයි. දුක නැති කරන්නේ මෙහෙමයි කියන කාරණේ අවබෝධ කරගත යුත්තේ තමයි. බාහිර කෙනෙකුට කියන්න පුළුවන් දුක නැති කරන මාර්ගය මේකයි කියලා. ඒ තේරුම් ගත යුත්තේ තමයි. අන්නේ නිසයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් සත්‍යයට අවස්ථාවක් සත්‍ය කරා යන්න අවස්ථාවක් සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ආකාරයේ ඥානයක් යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් සත්‍ය කතා කරන පරිසරයක් යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් ඊට අදාළ ජීවිතයක් ඒක ක්ෂණ සම්පත්තියයි ඒක සම්පතක් ඒ මොකද හේතුව ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ අපි ගම්මු දැන් ලෝකේ ජනගහනය කොච්චරයි කෝටි 600 මේ කෝටි 600න් සත්‍ය අවබෝධ කරපු කීදෙනෙක් කියන්නේ අපි ගත්තොත් ඒක දේවවාදී මේ දෙවි කෙනෙක් විසින් මවා කියනවා කියන අදහසේ දැඩිවම ඉන්නවා කෝටි 240ක් ඊළඟට ඒ දෙවියන් දේව දූතයන් අදහන තව කෝටි 300ක් කියනවා එතකොට කීයද ඔය අතරේ බෞද්ධ ඉන්දියාවේ ඉන්නවා කෝටි 120ක් චීනයේ ඉන්නවා කෝටි 140ක් ලෝකේ භාගයේ දෙකේ ඉන්නේ රටවල දෙකේ උතන ඉන්නොත් චතුරාර්ය සත්‍ය කරා ගිහුවා නෑ ඒක අපිට පැහැදිලිව පේනවා මේ සත්‍යය කියන එක නමුත් හැමෝම එක එක නයි සත්‍ය මේක සත්‍ය අරක සත්‍ය කිය සත්‍ය කියන වචනේ අර්ථය හොයාගන්න බැරුව ආතරමංගලා ඉන්නවා කෝටි 600ක් ඉතින් මේ අතරේ තමයි කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේයි සත්‍යය කියලා අදහන්න අවබෝධ කරගන්න සුදුසු ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ දුර්ලභ එකක්. ඒක හැමෝටම ලැබෙන හැමදේම ලැබෙන පොදු දෙයක් නෙවෙයි. බොහෝම සුළු පිරිසයි. බුදුරජාණන් වහන්සේ නියපොතට පස් චුට්ටක් කරන් දේශනා කළේ. සත්‍ය අවබෝධ කරගෙන මෙන්න මේ වගේ පිරිසක්. මහ පොළොට ඇඟිල්ල දික් කළ පෙන්වා දුන්නා මේ වගේ පිරිසක් බොරුව තුල. එතකොට බොරුව තුල ඉන්න ජනතාවයි මහ පොළොව වගේ. සත්‍යයට විරුද්ධ වෙන අය නියපොතට ගත්තු පස් පිටක්. ඒ ඇයි මේ සත්‍ය කරන්න අමාරු? සත්‍ය කරන්න අමාරු මේ ජීවිතේ සකස් වෙලා තියෙන්නේම බොරුව පිණිසයි. බොරුවට බුදුරජාණන් වහන්සේ තව වචනයක් පාවිච්චි කරනවා. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඉපදීම දුකයි කියලා දන්නේ නැහැ. ඉපදීම දුකයි කියලා දන්නේ නැහැ. ලෙඩවීම දුකයි කියලා දන්නේ නැහැ. වයසට යාම දුකයි කියලා දන්නේ නැහැ. මරණය දුකයි කියලා දන්නේ නැහැ. කවුරු කෙනෙක් මරුණොත් එම හොඳට කට්ටිය එකතු වෙලා පස්සෙන් ගිහිල්ලා එයාගේ ගුණ කියා එයාගේ අවසන් කටයුතු කරනවා. එතකොට මෝඩ කෙනා හිතනවා මොකක්ද? මේ විදිහට මැරෙන්න මටත් එක්ක. ඒකට මරණයට ආශා කරනවා. ඕන්නේ යනවා මලගේ ලස්සන මිනි පෙට්ටිය. මටත් එක්ක මේ වගේ මිනි පෙට්ටියක මගේ මිනිහක් දාගන්න.
ඔබ හිතන්නේ මිනිස්සු හිතන්නේ නැහැ කියලා? හිතනවා. මරණය දුකයි කියලා දන්නේ. ශෝක පීඩා ඇතිවීම ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා දන්නේ නැහැ. ප්‍රියංගෙන් වෙන්වීම අඬනවා. නමුත් ඒක දුකක් කියලා දන්නේ නැහැ. අප්‍රියංග එක්වීම දුකයි කියලා දන්නේ නැහැ. මේ ඔක්කොටම හේතුව මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ වගේ පැවැත්මයි කියලා දන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා එයාට ඒක පැහැදිලි නෑ, අපැහැදිලි. ඊළඟට මේ දුක නම් වූ ජීවිතයට ආසා කරන බව දන්නේ නෑ, අපැහැදිලි. පැහැදිලි නෑ. මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ අත් වශයෙන්ම අපි ගත්තොත් පින්වත්නි මිනිස්සු කෝටියක් ගත්තොත් කෝටියම කැමති දුක් නැති ජීවිතයක්. කෝටියම කැමති කෝටියට ඒ කෝටියෙම උත්තරම දුක ඕනෙද එපාද මොකක් කියයි? දුක එපාට. දුකෙන් මිදෙන්න ආසද නැද්ද කියලා ඇහුවත් ඒ කෝටියම කියයි දුකෙන් මිදෙන්න ආසයි. මේ ජීවිතේදීම දුක නිදහස් වෙන්න පුළුවන් කිව්වොත් එහෙම කොහොමද කියලා අහලා පුළුවන්ද කියලා අහලා මේ ජීවිතේ පුළුවන්ද කියලා මේ ජීවිතේ දුක නිදහස් වෙන්න ඒ තරම මිනිස්සු දුක ගැන අවබෝධයකින් නැතුව ඉන්නවා. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන අවබෝධය නැතුව ඉන්නවා. දුකෙන් නිදහස් වෙන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන කාරණේ ගැන අපහැදිලිකමකින් ඉන්නවා. එහෙම එකක් නැද්ද? මේ නිසා අපිට ඕන වෙන ඒ සත්‍ය කරා යන්න නම් මේ දුක අවබෝධ කරගන්න ඕනේ. දුකට හේතුවක් තියෙන බවත් අවබෝධ කරගන්න ඕනේ. ඒ හේතුව නැති කළ දුකෙන් නිදහස් වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට මාර්ගයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට කියන මොන ඥානයද? සත්‍ය ඥානය. අන්න බලන්න. ඒ ඥානෙට මොන ඥානෙද කියන්නේ? සත්‍ය ඥානය. සත්‍ය පිළිබඳ අවබෝධය. සත්‍ය ඥානය කියන්නේ ඒකයි. ඔව් සත්‍ය පිළිබඳ අවබෝධය. ඒතර මෙන්න මේ සත්‍ය පිළිබඳ අවබෝධය අපේ ජීවිතවලට ඕනෙද එපා. අපේ ජීවිතවලට ඕනේ. සත්‍ය පිළිබඳ අවබෝධයක් අපි නැතුව හිටියොත්. හැබැයි පින්වත්නි එකක් තියෙනවා. සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇතිවීමට නම් අපි අපේ ජීවිතය ඒකට අපි නුවණින් විමසීම කරන්න ඕනේ. අපි නුවණින් විමසීම කළොත් විතරයි මෙතන සත්‍යයක් තියෙනවා කියලා සත්‍ය ඥානය ඇති කරගන්න පුළුවන්. මේකට ගොඩාක් අපිට උපකාර වෙන තව එකක්. ඒ තමයි මේ සත්‍ය කරා ගියපු කෙනෙක්. සත්‍ය කරා ගියපු කෙනෙක් තමයි මේ සත්‍ය ගැන හිලිදරව් කළේ. කවුද? බුදුරජාණන් වහන්සේ සත්‍ය සාක්ෂාත් කළා. උන්වහන්සේ සත්‍ය තුල හිටියා. උන්වහන්සේ නමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. උන්වහන්සේ තව නමක් තියෙනවා. සත්‍ය කියලා. උන්වහන්සේට කියනවා සත්‍ය කියලා. ඒ තරම උන්වහන්සේගේ ජීවිතයත් එක්ක සත්‍ය සම්බන්ධයි. ඒ නිසා පින්වත්නි ඔබ කැමති වෙන්න එපා. බොරුවෙන්ම සතුටු වෙවි ඉන්න ලෝකෙට කැමති වෙන්න එපා. සත්‍ය ලැබෙන්නේ. ඊට වඩා හොඳයි මොකවත් වෙල නැතත් කමක් නැහැ. සත්‍ය තිබුණොත්. ඒ මොකද හේතුව? එයා දුකෙන් නිදහස් වෙනවා. අපි ගම්ම අපිට හැමදේම ලැබෙනවා සත්‍ය නැතුව. දැන් ලෝකෙ තියෙන්නේ ලෝකෙ හැමදේම තියෙනවා සත්‍ය නැහැ. ලෝකෙ තියෙනවා බලන්න බොරු කියන දවසක් තියෙනවා. ඇත්ත කියන දවසක් තියෙනවා. නෑ. අපේ පරිණතට දතකට මැදගෙන ලෑස්ති බොරු කියන්නේ. ඒතර සත්‍යයට දවසක්වත් නැහැ. සත්‍යයට කාලයක් දෙන්නේ නැහැ.
සත්‍යයට ලොකුම සත්‍ය මේකයි කියලා කවුරුත් කියන්නේ. ලොකුම බොරුව කතා කරන ඕන තරම් කරනවා. නැද්ද එහෙම? ඉන්න බොරු කීකේ සතුට වෙන්න ඕන තරම් කරනවා. සත්‍යයට වුණා දෙන්නේ ටික ටික. එහෙම බැලින්න බලන්න මේ ලෝකයා කොයිතරම් අසරණද? කොයිතරම් මුලා වෙලා? කොයිතරම් නොමගී? කොයිතරම් අමාරු වෙලා? කොයිතරම් අන්ධකාර ගමනකද යන්නේ? ඉතින් මේ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා. ඉතින් අපිට මේ නිසා පැහැදීමක් තියෙන්න ඕනේ. සත්‍යය අපිට පෙන්වා දුන්නේ. සත්‍ය හඳුන්වලා දුන්නේ. සත්‍ය මතු කළා දුන්නේ. සත්‍ය කතා කළා බුදුරජාණන් වහන්සේ විතරයි. ඒකනේ උන්වහන්සේ ජීවිතේ බොරු වලට සම්බන්ධ කිසිම දෙයක් නැත්තේ. බුදුරජාණන් වහන්සේට තිබුණා උන්නස සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙලා දැන් මහණෙනි සම්බුද්ධත්වයට පත් වෙලා දැන් මට හෙටට අවුරුද්දයි. ඒ නිසා උත්සවයක් ලෑස්ති කරන්න. තියෙනවා. අපි කියනවා අපි ඉපදිලා හිටන මෙච්චරයි. අනිද්දට මෙච්චරයි. අසවල් දවසට මගේ උපන්දිනේ. අපි කියන්නේ මේ ඔක්කොම බොරුවෙන් අපිට ලැබුණේ සත්‍යෙන් නෙමෙයි. අපිට ලැබුණේ ඔක්කොම බොරුව තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ කාටවත් දේශනා කළා තියෙනවද මහණෙනි තථාගතයන් වහන්සේගේ උපත දුර්ලභයි. ඒ නිසා අසවල් දවසට මට 75 පිරිනවා. උත්සවයක් ලෑස්ති කරපාරපා. තියෙනවා. ඇයි හේතුව? උන්වහන්සේ ජීවත් වුණේ සත්‍යය තුලයි. සත්‍ය තුල මොකුත් නැහැ. සත්‍ය තුල මොකුත් නැත්නම් සත්‍ය බබලන්නේ නැද්ද? බොරුව බබලන්න ඕනේ. සත්‍ය විතරයි බබලන්නේ. බොරුව කියන එකට ආටෝපයක් තිබුණාට ඒක නෑ ඒක මේ ඇත්ත එකක් නෙමෙයි. ඒක ආටිෆිෂල් එකක්. ඒක සත්‍යයේ බබලීමක් නෙමෙයි. සත්‍යයේ බබලීම තියෙන සත්‍ය තුල විතරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ හැමතිස්සෙම හිටියේ සත්‍ය මතම. කොච්චරම සත්‍ය මත හිටියේ කියන්නේ ඒක දැනග තියෙනවා නාගිත කියන ස්වාමීන් වහන්සේ තමයි උපස්ථාන කළේ දාන දෙන්න පිරිසක් ඇවිල්ලා. පිරිස කෑ ගහනවා. කෑ ගහනවා අරක ගේන්න මේක ගේන්න අර මැල්ලුම බලන්න වෑංජනේ බලන්න අර කුතුරනවද අර කුරුසිනවද කෑ ගහනවා. කෑ ගහනකොට බුදුරජාණන් වහන්සේ අහනවා නාගිත මාළුවන්ගේ පිරිසක් ඇවිල්ලාද මේ හරියට? ඉතින් කෑ ගහන්නේ මාළුවන්ගේ පිරිසක් වගේ. ස්වාමීනි මේ දන් දෙන්න ඇවිල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ දේශන මොකද මේ මිනිස්සු ඇවිල්ලා දන් කිලුක් ස්වාමීනි මේ ගංගා ගලන්නේ පල්ලෙහාට වගේ බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තටමයි මේ මිනිස්සු ඔක්කොම හැරිලා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහෝ මේ ලාභ සත්කාරහා මා එක් නොවේවා. මා සමග මේ ලාභ සත්කාරය එක් නොවේවා. යම් කිසි කෙනෙකුට කාබී සතපෙන අසූචි සපේට කැමතිද? ඔහු විතරක් සිටපුවා. බලන්න උනස් වාචිකර වචනේ කාබී සතපෙන අසූචි සපේ. උන්වහන්සේ දේශනා කරන කෙනෙකුට සුවසේ සත්‍යයට පිවිසෙන්නට නොහැකි නම් ඔහු කැමති වෙවි. උන්වහන්සේ තුල සත්‍යය තියෙනකම් උන්වහන්සේට කිසි දෙයක් ඕනේ නැහැ. දවසක් උන්වහන්සේ හිටිය සීත කාලේ මේ කාලේ ගහකට මුළු රාත්‍රිය උන්වහන්සේ තිබුණේ අර ගොරෝසු දෙපඩ සිවුර විතර. උන්වහන්සේ ඒක පොරවගෙන හිටියා. දැන් ඔන්න එළි. පාන්දරින් යන කුමාරයෙක් මේ ඇවිදින ව්‍යායාම පිණිස. කුමාරයා දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ සීතලයි.
මේ සීතල උලගක් කියනවනේ. මේ හිම වැටෙන කාලේ වහන්සේට මේ මෙතනද නැහැ හිටියේ කියලා. කුමාරයා මම මෙතන තමයි හිටියේ. ඉතින් ඔබ වහන්සේට මෙතන නිින්ද ගියාද? කුමාරයා ලෝකේ සුවසේ නිදා ගන්නා යමෙක් ඇත්ද? මං වුන් අතර කෙනෙක්. දැන් මෙයාට හිතා ගන්න බෑ. ආයමත් ස්වාමීනි වහන්සේ සුවසේ නිදාගත්තද? එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා සාමාන්‍ය ලෝකයන් නිින්ද ගැන හිතන විදිහ. කුමාරය ලස්සන ගයක් තියෙනවා. හොඳට දොරවල් වලින් වහලා තියෙනවා. හොඳට පළස් සතුරලා තියෙනවා. ලස්සන සිනිඳු යහනාවක් පනවලා තියෙනවා. තරුණයෙක් ඉන්නවා. එයාට හොඳට කෑම බීම දෙනවා. එයා වටේ ඉන්නවා උපස්ථාන කරනවා. එක කාන්තාවක් පවන් සලනවා. ඒක කාන්තාවක් එයාගේ මූණ අතට ගයිනවා. ඒක කාන්තාවක් එයාට ගීත කියනවා. ඊට පස්සේ කියනවා දැන් ඔබ සැතපෙන්නේ. නිදාගෙන ඉන්න කියලා නෝ යමකට. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේට කුමාරයෙක් ස්වාමීනි යාන සුව නින්දක් තමයි කියනවා. කුමාරය ඔබට වැරදිලා. එයා රාගෙන් ගිනි අරගනී කියනවා. එයාට නිින්දක් නැහැ කියලා. ඒ ගින්න මට නෑ කුමාරයා. ඒ ගින්න නිවාගත්ත කෙනෙක් කියනවා මම. එතකොට ඒ කුමාරයාට තේරුණේ මේ ලෝකේ සත්‍ය කියන එක කොයිතරම් සුන්දරද කියලා. මේ නිසා පහදිනවනම් පහදින්න තියෙන්නේ පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ ගැනයි. අනිත් එක තමයි උන්වහන්සේ ඒ ලෝකයාට සත්‍ය ලබා දෙන්න ලෝකෙන් සත්‍ය උන්වහන්සේ ඉගැන්වුවේ නැහැ. ඒ ලෝකෙන් සත්‍ය කාටවත් ඉගැන්වුවේ නැහැ බුදුරජාණන් වහන්සේ ඇර. එහෙම වුණා නම් මේ වෙනකොට අනිත්‍යයට අපිට ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ. අපි ඉස්කෝලේ ගියා නැද්ද? විශ්වවිද්‍යාලවල ගියා. ආයතනවල ගියා. ඩිප්ලෝමා කළා. නවකතා කියවන කෙලවරක් නැතුව. කෙටි කතා කියවනවා, සින්දු අහනවා, රේඩියෝ අහනවා, ටීවී බලනවා, සත්‍ය ලැබෙන්න ඕනේ. සත්‍ය ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ මොනවද? අසවලාට ගැසුවේ. අසවලා මැරුවේ. අසවල්දී සොරකම් කළේ. අසවල්දී කෑවේ. අසවල්දී නැති විය. අසවලා ලස්සනයි. අසවලා කැතයි. මේව නෙමෙයි දාන්නම් වෙන්නේ. මේ විතරේ හම්බෙන්නේ. සත්‍ය නැත. ඒවත් ඔක්කොම යන්නේ සත්‍ය නාමයෙන්. නමුත් ඒවා අහන්න මොකද්ද වෙන්නේ අපිට? ඔළුව අවුල් මොනවද මේ අහන්නේ කියලා හිතෙනවා. මොනවද මේ මට දවසක් මතකයි එක කාලයක් ඒ කාලේ මම ඕස්ට්‍රේලියාවේ හිටියේ මට මතක හැටියට ඒ කාලේ කාට හරි කෙනෙකුට දඬුවමක් දීලා එයාව මේ විදුලි පුටුවේ තියලා මරන්න නියම කළා. විනාඩි 5න් පාට ලෝකෙට කියනවා මේක. ඊට පස්සේ දායක මහත්තයෙක් මට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මට බෑ කියලා මේක බලන්න මට හිස රදයක් කිව්වා මේක. මගේ ඔළුව අවුල් වෙලා කිව්වා මේකමයි කිව්වා මේකේ පෙන්නන්න. ඒ වගේ මේ ලෝකේ දැන් බලන්න සුනාමිය ආවා. මේ මිනිස්සු මැරෙනවා. කවුරුවත් මේ මැරෙන ලෝකෙන් නිදහස් වෙන ධර්මය කියනවද? ඒකටම අඬා ඒ මත්තම හැපෙනවා. එක්ක ඒක අමතක කරනවා. මේ නිසා පින්වත්නි සත්‍ය කියන දේ හරි විදිහට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ විතරමයි. උන්වහන්සේ පැහැදිලිවම කියලා දුන්න අපිට කවුරු හරි කෙනෙක් කවදා සත්‍ය අවබෝධ කරනවා ඉතින් එයාට උරුමයි දුක. කවදා හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරනවාද ඉතින් එයාට උරුමයි කඳුළු. කවදා හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරනවාද ඉතින් එයාට උරුමයි වේදනාව. කවදා හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරනවාද ඉතින් එයාට උරුමයි සුසුම් හැලීම. කවදා හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරනවාද ඉතින් එයාට උරුමයි ද්වේෂය, රාගය, වෛරය, ක්‍රෝධය, පරිගැනීම ආදී.
කවදා හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරනවාද ඉතික් යාට උරුමයි සතර අපාය. කවදා හරි කෙනෙක් සත්‍ය අවබෝධ කරයිද ඉන්පසු එයා සතර අපායේ නිදහස් වූ කෙනෙක්. කවදා හරි දවසක සත්‍ය අවබෝධ කරයිද ඔහු දුකෙන් නිදහස් වෙන මාර්ගය දන්නා කෙනෙක්. සදාටම කඳුළු පිස දාන මාර්ගය දන්නා කෙනෙක්. හඩන වැළපෙන ලෝකයෙන් නිදහස් වෙන මාවත දන්නා කෙනෙක්. මේ නිසා පින්වත්නි ඔබේ ජීවිතේ අපිට මහන්සි වෙන්න තියෙනවා. අපිට ගෙවල් දොරවල් වලට මහන්සි වෙන්න ඕනේ. රැකී රක්ෂාවල් වලට මහන්සි වෙන්න ඕනේ. දූ දරුවන්ගේ ප්‍රශ්න වලට මහන්සි වෙන්න ඕනේ. වෙනස් සමාජ චාරිත්‍ර වලට මහන්සි වෙන්න ඕනේ. වත් පිටි වැඩ වලට මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වෙන හැම දෙයක්ම අතරේ අපිට වඩාත්ම ප්‍රතිඵල තිබෙන්නේ කොමකට මහන්සි වුණොත්? සත්‍ය අවබෝධයට මහන්සි වුණොත්. ඇයි හේතුව? අනිත් සෑම දෙයක්මත් අපි කරන්න ඕනේ. මොකද ඒවා අපේ ජීවිතේට අදාළ දේවල්. අපේ ජීවිතේ සකස් වෙලා තියෙන්නේ ගෙවල් දොරවල් නැතුව අපිට බෑ. දූ දරුවෝ නැතුව බෑ. වාර්ත පිටේ පිරිසිදු තියාගන්න මෙයා නැතුව බෑ. නමුත් අපේ ජීවිතේට මේ සියල්ලම වඩා සත්‍ය තමයි අපිට උපකාරී වෙන්නේ. මොකද හේතුව? අර ඔක්කොම දේවල් අපිට එක මොහොතකින් අහිමි වෙන්න පුළුවන්. සත්‍ය අහිමි වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඕපනයිකයි. ඕපනයික කියන්නේ තමා තුළට පමුණවාගත්තු දෙයක්. ගේ තුළද තමා තුළට පමුණවා ගන්න බෑ. ආවරණ පුළුවන්. කනකර ආවරණ පුළුවන් තමා තුළට පමුණවා ගන්න බෑ. දරුවා පුළුවන් තමා තුළට පමුණවා ගන්න බෑ. යාළ මිත්‍රයෝ තමා තුළට පමුණවා ගන්න බෑ. මේ ගස් කොළන් තමා තුළට පමුණවා ගන්න බෑ. තමා තුළට පමුණවා ගන්න පුළුවන් සත්‍යය. තමා තුළට සත්‍යය පමුණවා ගන්න තියෙන අමාරුව මොකක්ද? තමා තුළට බොරුව පැමිණ තිබීම. තමා තුළට බොරුව පැමිණ තිබෙනවා. ඉතින් තමා තුළට පැමිණ තිබෙන බොරුව ප්‍රහාණය වෙන ආකාරයෙන් තමා තුළට සත්‍ය පමුණවා ගත යුතුයි. ඉතින් මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේක කියලා දුන්නේ. ඒ නිසා ඔබ පහදින්න බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කළා තුන් ආකාරයකින්. සත්‍ය එක ආකාරයකින් නෙමෙයි අවබෝධ කරන්නේ තුන් ආකාරයකින්. මොකක්ද? සත්‍ය ඥානය. ඉස්ලාම සත්‍ය අවබෝධ කරනවා මේක සත්‍යයයි. මේ තමයි සත්‍යය කියලා අවබෝධ කරනවා. ඒ සත්‍යයට කළ යුතු දෙයක් තියෙනවා. දැන් දුක කියන්නේ සත්‍යයක්. ඒ සත්‍ය අවබෝධ කළ යුතුයි. ඒ කියන්නේ ඉපදීම, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දුම්නස්, පංච උපාදානස්කන්ධ දුක මේ සියල්ල අවබෝධ කළ යුතුයි. ඒ කියන්නේ ඒකේ සැබෑ චිත්‍රය, ඒකේ සැබෑ ලක්ෂණ, ඒකේ සැබෑ ස්වභාවය ඒ අයුරින් දැක්ක යුතුයි. දුක අවබෝධ කළ යුතුයි. ඊළඟට මේ දුක අවසන් නොවි තිබෙන්නේ තෘෂ්ණාව නිසා. මේ මොකද වෙන්න ඕනේ? දුක්ඛ දෙවෙනි සත්‍යය ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි සත්‍ය පිළිබඳ කළ යුතු දේ. ඒක ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට තුන මොකක්ද? ඒ සත්‍ය ප්‍රහාණය කළ බව සාක්ෂාත් කළ යුතුයි. හතර මොකක්ද? දුක නිරුද්ධ බව අත්දකින්නට නම් ඒ සඳහා තියෙන මාර්ගය ප්‍රගුණ කළ යුතුයි. දැන් මේ හතරක් වගේ තිබුණට අවබෝධ කරගන්නකොට මේ සියල්ල එකක් බවට පත් වෙනවා. කොහොමද පත් වෙන්නේ? කෘත්‍ය ඥාන. තියෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන. ඊළඟට කෘත ඥාන. කෘත ඥාන උච්චම එකක් වෙනවා. කොහොමද එකක් වෙන්නේ?
දුක අවබෝධ කළා නම් ඒ දුක අවබෝධ කළා කියන්නේ සමුදය දුක හටගන්න හේතු වෙච්ච කරුණ ප්‍රහාණය වීමයි. දුක හටගන්න හේතු වෙච්ච කරුණ ප්‍රහාණය වුණා කියන්නේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීමයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වීමයි. එතකොට එහෙමනම් මේ සත්‍ය එකිනෙකට සම්බන්ධයි. ඒ සාමාන්‍ය ලෝකයාගේ ජීවිතය තුළ තිබෙන්නේ සත්‍ය දෙකයි. මොකක්ද ඒ දෙක? දුක තියෙනවා. කෙලෙස් තියෙනවා. නැද්ද? දුක තියෙනවා, කෙලෙස් තියෙනවා. නමුත් මේ දෙක සත්‍යයට අයිති දෙකක් කියලා දන්නේ නැහැ. එයා හිතන්නේ මේ දෙක තමා කියලා. තමා කියලා හිතාගන්නේ. එයා හිත කෙලෙස් නැත්තම් කොහොමද කියලා හිතන අය ඉන්නවනේ. කෙලෙස් නිසානේ අපිට සතුට ලැබෙන්නේ කියලා හිතන අය ඉන්නවනේ. එතකොට බලන්නේ මේ ඇත්ත අපහැදිලිකම සත්‍ය අපහැදිලිකම කොයිතරම් බලවත්ද කියලා. සත්‍ය නොපෙනියම අවිද්‍යාව කොයිතරම් බලවත්ද? මේ නිසා පින්වත්නි අපිට සිත පහදවා ගන්න ඕනේ අපි. මොකද හේතුව අපේ කය වචනේ කියන දෙක ක්‍රියාත්මක කරන්න බලපාන්නේ අපේ සිතයි. ඊළඟට මේ සිත තුළ තමයි අපේ සෑම අර්බුදේ මැෂින් එක. මේ අපේ ජීවිතයේ ඇන්ජිම මොකක්ද? සිත. එතකොට මේ ඇන්ජිම දුවන්නේ මොන වෙන්නේ? කෙලෙස් වලින්. ඇයි දැන් අපිට වෙලා තියෙන මේ වගේ එකක්. මේ නිසා අපි සිත හරියටම හරිගස්ස ගත්තොත් සිත පහදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන ඒක අපිට කොයිතරම් ලාභයක්ද? ඒක පහදවා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. තමන්ගේ දෙයක් හැටියට. තමන් තුළට පමුණවා ගත්ත දෙයක් හැටියට. ඒක ශ්‍රද්ධාව කියන්නේ මේම හිතුවොත් ඔබ ඥාන සම්මානසේ කිව්වා අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවා ගන්න කියලා. ඒ නිසා අපි පහදා ගන්නවා. එතකොට ඒක කාගේ එකක්ද? මගේ පැහැදිලිමත් ඒක. ඇයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මම පැහැදිලි සිටින ඔබ පහදින්න. එතකොට ඒක ඕපනයික. ඕපනයික කියන්නේ තමා තුළට පමුණවා ගන්නවා. එනං මේ පැහැදීම තමාගේ පැහැදීමක්. ඒ තමා පැහැදීම පිණිස තමන් විසින් නුවණින් විමසුවා. තමන් නුවණින් විමසුවා ඒ බුදුරජාණන් වහන්සේ අරහන් කියනවා. කුමක්ද ඒකේ තේරුම? එයා නුවණින් විමසුවා. එයාට ධර්මයෙන් ඉගෙන ගන්න හම්බුණා. අරහන් කියන්නේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ කිරීම නිසා නිකලෙස් වෙලා. උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේගේ සිත සෝදපු වස්ත්‍රයක්. කිලුටු නැහැ. කෙලෙස් නැහැ. පිරිසිදුයි. පහදින්න ඕනේ කාරණයක්ද නැද්ද? මොකද හේතුව උන්වහන්සේගේ ජීවිතය පුරා එක උන්වහන්සේ කිසිම වෙලාවක උන්වහන්සේ පිණිස හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් පිණිස හෝ එහෙම නැත්නම් උන්වහන්සේගේ වැඩපිළිවෙල පැවැත්වීම පිණිස හෝ එකම එක කෙලෙස් සහිත වචනයක් පාවිච්චි වෙලා නැහැ. කෙලෙස් සහිත ක්‍රියාවක් නැහැ. මොකද හේතුව? උන්වහන්සේ තුල කෙලෙස් නැහැ. කෙලෙස් නැති නිසා. උන්වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේගේ ඥාතීන් සියලු දෙනාම ඝාතනය කළා. උනේ නැද්ද? පල්ලි ගන්න ගියාම කරනවා. විදුඩම කියන පුද්ගලයා විදුඩම කියන්නේ කොසල් රජුගේ පුතා. දැන් කොසල් රජුව තමයි මේ ප්‍රදේශයේ හිටපු ලොකුම ප්‍රදේශයේ බාරට රජු. ඒතර මේ ශාක්‍ය ජනපදයේ කියන්නේ කොසල් රජුවන්ට
අයබදු ගෙවන මේ ජනපද. ඒකෙත් ප්‍රාදේශීය රජුව තමයි හිටපු සුද්ධෝදන රජුව. ඒ කොසල් රජුව මොකද කළේ? ඒ රජුවන්ට දැනුම් දුන්නා මට කුමාරිකාවක් කියවන්න. ශාක්‍ය කුමාරිකාවක්. ශාක්‍ය වංශයයි කතා වෙලා ඉන්නවා. නෑ රජෙක් වුණත් අපි යවන්නේ අපේ අය. කියලා මොකද කළේ? වාසක කර්තියා කියලා 16කගේ ඒකේ ශාක්‍ය කුමාරයෙක් නිසා 16කගේ කුසේ උපන් කෙනෙක්ව පිටත් කළා. ඊට පස්සේ ඕන සරණ පාවා. එයාට පුතෙක් ලැබුණා. එයා තමයි විදුඩෙබ. දවසක් විදුඩෙබ ගියා. එයා රාජකුමාරයා. විදුඩෙබ ගියා ශාක්‍ය ජනපදයට. ගියාම අරගොල්ලෝ දන්නවා මෙයා අසවලාගේ දරුවා. ඒ කාලේ මේ කාලේ වගේ නෙමෙයි. හරියට සලකනවා මේ කුල මල. මේ කාලේ සලකන්නේ කසාදෙට විතරද? පත්තරවල දාලා තියෙන්නේ. නේ? දාලා තියෙන්නේ බොදු ගෝවි, බොදු කරා, බොදු හාඳුරු නේද? බොදු පදු මේ කාලේ. ඒතකොට ඒ කාලේ මේ විදුඩ කුමාරයා ගියා සලකන්නේ. නමුත් මෙයා හිතට වැදුනා මේක. සද්ද නැතුව පිටත් වෙලා ඉතින් කටයුතු කරගෙන ආවා. ගියාට පස්සේ මොකද වුනේ? එතන හිටියා ශාක්‍ය කුමාරයා මොකද කළේ? ගියාට පස්සේ විදුඩ කුමාරයාගේ පුටුව හේතුවා. දාසියාගේ පුතා වාඩි වුණා මේක කියලා. මේක ආගෙන හිටියා පාවා දෙන්නේ. ඒ පාවා දෙන පුද්ගලයා ගිහින් අරගේ කණේ තිබ්බා මේන්න රාජකුමාරය ඔබ වහන්සේට අරගොල්ල මෙහෙම කළා. වෛර බැඳගත්තා. මම රජ වෙන්නම්කෝ. මම රජ වෙච්ච දවසට නුඹලාගේ පල්ලි ගන්න කියලා. දැන් බලන්න මේ මිනිස්සුගේ හිතේ ස්වභාවය. මේ බුදු කෙනෙක් පහළ වෙච්ච සමාජය. එහෙනම් අපිට පේන්නේ මොකක්ද? ඒ සමහර පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේ සිතේ කෙලෙස් හටගත්තාම වෛර හටගත්තාම ඒවා ගලින් හිටු ඉරිවත්. ඒව නැති කරන්න බෑ. සමහර පුද්ගලයන්ගේ වෛර හටගත්තාම වැල්ලේ යන පිට වගේ ටික කාලෙකින් නැති වෙනවා. සමහර පුද්ගලයන්ගේ හිතේ වෛර හටගත්තාම ජලයේ යන පිරිවත්. ඒක ඒ සැනින්ම නැති යනවා. හොඳම ජලයේ යන පිර වගේ. ඒක නැති කර ගන්නකම් හිතේ තරහ ජලයේ යන පිර වගේ තියෙනවනේ. ඒක තමයි හොඳ. බාහිර හොඳ නෑ. මම කියව නෙමෙයි. ඒක තමයි යාට ඉක්මනට ප්‍රහාණය කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේට මෝණ දෙන්න සිද්ධ වුණා. සියලුම ඥාති ඝාතනය කළා. පුදුමා විවණු වුණාසින මෝණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ නිසා මේ සෑම දෙයකදීම හැමතිස්සෙම ඉස්මතු වෙලා පෙරණි උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙන නිකලෙස් බව, සම්මා සම්බුදු බව, ඒ අවබෝධය තුළම උන්වහන්සේ ජීවත් වෙන බව, උන්වහන්සේ සුන්දර ගමනක් වැඩි බව, ලෝකය ගැන පූර්ණ අවබෝධයකින් යුක්ත බව, ඊළඟට දෙවි මිනිසුන්ට සාස්ත්‍ර වෙලා හිටපු බව, උන්වහන්සේ අන් අයට අවබෝධ කරවන්නට ධර්මයේ දෙසූ බව, උන්වහන්සේ භාග්‍යවන්ත බව, හැමතිස්සෙම උන්වහන්සේගේ සෑම වචනයකින්, සෑම ක්‍රියාවකින්, සෑම ඉරියව්වකින්, සෑම තීරණයකින්, සෑම දෙයකින්ම ඔප්පු වුණා. ඒක හොඳට අධ්‍යයනය කරන්න. එතකොට පින්වත්නි අපිට පැහැදීමක් ඇති වෙනවා ඒ ගැන. ඒ වගේම අපිට පැහැදීමක් ඇති විය යුතුයි කුමක් ගැනද? සත්‍යය ගැන. බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක්. උන්වහන්සේ වදාළ සත්‍යයට අපි කියනවා ශ්‍රී සද්ධර්මය කියලා. ඒත් උන්වහන්සේ වදාළ දේ සත්‍යයක්. මේ සත්‍යයට අපි පහදින්න ඕනේ. මොකද හේතුව වෙන ලෝකේ කොහෙන්වත් අපිට සත්‍ය ලැබෙන්නේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මේ සත්‍ය ගැන අපේ හිතේ උන්වහන්සේ දේශනා බලමු සතිපට්ඨාන සූත්‍රය. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය කොහොමද දේශනා කරන්නේ?
ඒකායන වික්‍රී මග්ගෝ මහණෙනි මේක තමයි එකම මාර්ගය සත්‍යාන විසුද්ධිය මේ මිනිස්සුන්ට පිරිසිදු වෙන්න තියෙන එකම මාර්ගය ශෝක පරිද්දවන සමතික්කමයි ශෝක වැළපීම ඉක්මවන්න තියෙන එකම මාර්ගය දුක්ඛ දෝමනස්සාන අත්ංගමයි දුක් දුම්නස් වලින් ඈතර වෙන්න තියෙන එකම මාර්ගය ඥායස්ස අධිගමයි ජීවිතය අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය නිබ්බානස සත්ක්‍රියාය මේ දුක් නැති කරපු බව අත්දකින්න තියෙන එකම මාර්ගය එවනම් අපි කවුරුත් අපි හදන්නේ මේකනේ අපිට ඕන කරන්නේ මේ නුවණින් විමසලා වීරිය ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන අවබෝධ කරන දුකින් නිදහස් වෙන්න නෙමෙයි අපි බලන්නේ දීසීට ලාභෙට කරන්න පුළුවන් විදියට නමුත් අපිට කවදාවත් එහෙම බෑ මේ නිසා පින්වතුනි අපි පහදින්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ සත්‍ය ගැන අවබෝධ කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන ඒ වගේ පිරිසිදු පරිපූර්ණ චරිත ඔබට හඳුනා ගන්න නම් ඔබ කියවන්න ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ඔබට හඳුනා ගන්න පුළුවන් මේ රහතන් වහන්සේලා ජීවත් වුණු ආකාරය ඒ රහතන් වහන්සේලාගේ අදහස් ඒ රහතන් වහන්සේලාගේ හැඟීම් උන්වහන්සේලා කල්පනා කරපු දේවල් උන්වහන්සේලාගේ ක්‍රියාපටිපාටි උන්වහන්සේලා සාකච්ඡා කරපු දේවල් අපිට දැනගන්න නම් ඔබ සූත්‍ර කියවන්න. රහතන් වහන්සේලා මොනවද කතා කළේ කියලා. උන්වහන්සේලා කතා කරපු දේවල්ට අයිති මොනවද කියලා. උන්වහන්සේලාගේ ජීවිත කොච්චර නිකිලිස්ද කියලා. උන්වහන්සේලා ජීවත් වුණේ කොහොමද? නෙළුම් කොළයක තියෙන දීපිදුවක් වගේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා නෙළුම් කොළයක දීපිදුවක් වගේ. නෙළුම් කොළේ දීපිදුව දැකලා තියෙනවද? ඒක විශේෂත්වය මොකක්ද? නෙළුම් කොළේට උරා ගන්නේ නැහැ. නෙළුම් කොළේට උරා ගන්නේ නැහැ. නෙළුම් කොළේත් එක්ක සම්බන්ධ නැහැ. මෙම කොළේ ගොල්නකට ආර වතුර බිඳු සෙල වෙනවා. කොළේ ඇල කරනකොට වතුර බිඳු වැටෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ තව උපමාවක් කියනවා. හරිම ලස්සන උපමාවක්. ඉන්දිකටු තුඩ උඩ තිබ්බ අබ ඇටේ වගේ කියනවා. තියන්න පුළුවන්ද? බෑ. උන්වහන්සේගේ උපමාව. උන්වහන්සේ දේශනා කරන පරිපූර්ණ වශයෙන් සත්‍ය අවබෝධ කළොත් එයා ඉන්දිකටු තුඩ මත තියපු අබ ඇටයක් වගේ කියනවා. ඒ මොකද? රැඳෙන්නේ නැහැ. නිදහස්. මේ නිසා එවැනි ධර්මයක් අපිට බුද්ධ දේශනාවලින් ඇර කිසි දවසක අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ඒ ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගන්න ඕනේ. දුර්ලභ දෙයක්. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ හිත පහදවා ගන්න ඕනේ. ඊළඟට අපි ඒ හිත පහදවා ඒ සිත පහදවා ගැනීම ඒ කියන්නේ අපේ ශ්‍රද්ධාව අපේ ජීවිතයේ කොටසක් බවට පත් කර ගන්න ඕනේ. ඒ ජීවිතේ කොටසක් වුණාට පස්සේ දැන් කයේ කොටසක් නෙමෙයි. කයේ කොටසක් නම් කොහොමද අරන්දාන්න පුළුවන්ද? සිහිනෙත් ගන්න. නේද? සිතේ කොටසක් කාටවත් අරන්දාන්න බෑ. කිසි කෙනෙකුට අරන්දාන්න බෑ. එහෙනම් අපේ ශ්‍රද්ධාව කයේ කොටසක් නෙමෙයි. සිතේ කොටසක් වෙන්න ඕනේ. අපේ ප්‍රඥාවේ කොටසක් වෙන්න ඕනේ. අපේ සිහි කල්පනාවේ කොටසක් වෙන්න ඕනේ. අපේ චේතනාවේ කොටසක් වෙන්න ඕනේ. අපේ ක්‍රියාවේ කොටසක් වෙන්න ඕනේ. අපේ ප්‍රාර්ථනාවේ කොටසක් වෙන්න ඕනේ. බලාපොරොත්තුවේ කොටසක් වෙන්න ඕනේ. ජීවිතයේ කොටසක් වෙන්න ඕනේ. අන්න එතකොට මේ ශ්‍රද්ධාව සජීවී එකක්. මැරිච්ච එකක් නෙවෙයි. ඊළඟට එතෙන් දෙන්න අපි පාවිච්චි කරන්නේ සත්‍ය කරා යන්න. මොකක්ද? අපේ නුවණ කල්පනා නුවණින් විමසීම මේ කල්පනාව පාවිච්චි කරන්න අපිට දැන් අවස්ථාව තියෙනවා පින්වතුනි. ඒ කොහොමද? බුද්ධ දේශනා තියෙනවා.
බුද්ධ දේශනා අහන්න ලැබෙනවා. බුද්ධ දේශනා කියවන්න ලැබෙනවා. නැවත නැවත හිතන්න ලැබෙනවා. මේ සෑම දෙයකින් අපිට අපේ ජීවිතයට ප්‍රඥාව ලබා ගන්න බැරිද? පුළුවන්. එහෙනම් ඒකත් අපේ ජීවිතේ කොටසක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට අපේ ජීවිතයේ කොටසක් බවට පත් වෙන්න තව විශේෂ එකක් තියෙනවා. අපිට කිසිම දෙයක් කරා යන්න බෑ. ඒක නැත්තම් වීරිය නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. වීරිය කියන්නේ මොකද්ද? ඔන්න අපිට තරහක් තියෙනවා. එතකොට අපි වීරිය කරන්න ඕනේ ඒක දුරු කරන්න. ඔන්න අපිට කම්මැලිකමක් එනවා. වීරිය කරන්න ඕනේ ඒක දුරු කරන්න. ඔන්න අපි හිත විසිරෙනවා. වීරිය කරන්න ඕනේ සංසුන් වෙන්න. tempat කර ගැනීමට. ශාන්ත කර ගැනීමට වීරිය කරන්න. ඔන්න අපිට බයක් ඇති වෙනවා. වීරිය කරන්න ඕනේ බය දුරු කරගන්න. ඔන්න අපිට එනවා ප්‍රහාණය කරන්න අමාරු එකක් කියන ඕන ඊළඟට. මොකද්ද? මාන්නය. ආගික ප්‍රහාණය කරන්න ඕනේ. අමාරු එකක්. ඇයි හේතුව? මාන්නෙන් වැටකන්න වෙනවා අරහත්ත්වයට දක්වා. අරහත් මාර්ගයේදී තමයි මාන්නය ප්‍රහාණය වෙන්නේ. එහෙනම් වේලාසනින්ම අඳුනා ගන්න ඕනේ අපේ ධර්ම මාර්ගයේ තියෙන ලොකුම අනතුරක් මාන්නය. මාන්නය නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ? වීරිය කරන්න ඕනේ. මොකේද එතකොට? මාන්නය නැති කරන්න කොහොමද වීරිය කරන්නේ? පාපිස්සක් වගේ ඉන්න ඕනේ. පාපිස්සක් වගේ ඉන්න ඕනේ. පුළුවන් තරම් නිහතමානී වෙන්න ඕනේ. අන්න එතකොට යා වීරිය කිරීමෙන් මාන්නය දුරු කළා. කොච්චර මේ මාන්නය දුරු කරපු රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දීලා කියනවා මම් පින්ඩ පාති වඩින්නේ රොඩි කොල්ලෙක් පාරේ බහැලා යනවා වගේ නිහතමානී සිතකින් කියනවා. එතකොට බලන්න මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක්. ඊළඟ බුදුරජාණන් වහන්සේ නිතර වර්ණනා කරපු කෙනෙක්. අනිත් රහතන් වහන්සේලා උන්වහන්සේගේ දැක්ම පවා ආශාවෙන් බලාපොරොත්තු වුණ කෙනෙක්. උන්වහන්සේ දේශනා කරන රුඩි කොල්ලෙක් වගේ කියනවා මම පාරට බහැලා යන්නේ පාත්‍රය අරගෙන. කොච්චර නිහතමානීද? මේක තමයි අපිට පේනවා මේ ලෝක සත්‍යයට, මිනිස්යාට, සත්‍යයට තියෙන බරපතලම අරුබුදයක් මාන්නය. ජාතින් වශයෙන් බෙදෙන්න මාන්නය කියලා නැත්නම් කුල වශයෙන් බෙදෙන්න මාන්නය කියලා නැත්නම් ගෝත්‍ර වශයෙන් බෙදෙන්න, උස්පාත් වශයෙන් බෙදෙන්න හැම දෙයකම හේතු වෙලා තියෙනවා මාන්නය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මාන්නය දුරු කිරීමට වීර්ය කරන්න ඕනේ. එහෙනම් ඔබත් මේක විශේෂයෙන්ම කල්පනා කළ යුතු එකක්. ඒ ලෝකෙ වෙන කිසිම ධර්මයක නියතමානී වෙන්න කියලා කතා කරන්නේ නැහැ. මාන්නය ප්‍රහාණය කරන්න කියලා. මාන්නය ප්‍රහාණය කළ යුතුයි. එහෙනම් මතක තියාගන්න අපේ ජීවිතේට වැදගත්ම දේ අපට ලැබෙන සමාජ තත්ත්වය නෙවෙයි. අපට ලැබෙන නම්බුනාම නෙවෙයි. අපට ලැබෙන උපාධි නෙවෙයි. අපට ලැබෙන සමාගම් වල තනතුරු නෙවෙයි. ඒ එකක්වත් වැදගත් නැහැ. වැදගත් මොකක්ද? ඒ මොනවා ලැබුණත් අපිට පුළුවන් නම් මාන්නයෙන් තොරව ඉන්න. අන්න එයා තමයි සත්‍යය කරා යන්නේ සුදුසු. එයා තමයි සත්‍ය කරා යන්නේ සුදුසු. එයාට සත්‍ය කරා යන්න පුළුවන්. මේ නිසා පින්වත්නි ඊළඟට වීරිය කරන්න ඕනේ. මොකේද? හැමතිස්සෙම වීරිය කරන්න ඕනේ ශ්‍රද්ධාව රඳව ගන්න. වීරිය නුවණ රඳව ගන්න. සිහිය රඳව ගන්න. කුසල අකුසල් වෙන් කරලා බලලා අකුසල් බැහැර කරට කුසල් වැඩි වෙන්න. හැමතිස්සෙම වීරිය කරන්න. එතකොට මේ ඔක්කොම ජීවිතයේ අභ්‍යන්තර කොටස් බවට පාත් වෙනවා. ඊළඟට තියෙනවා
කෙනෙක් වීරිය කරන්න ඕනේ සිත තැම්පත් කරගන්න. සංසිඳවා ගන්න වීරිය කරන්න ඕනේ. ඊට පස්සේ එයා ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා යනකොට හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ අපි ජීවත් වෙන්නේ කවුරුත් එක්කද? සිත නැමැති විඥාකාරයත් එක්කයි. මොකද හේතුව සිතේ ක්‍රියාකාරීත්වය හැමතිස්සෙම අපිට හොයන්න බෑ. මේ tempat වෙලා තියෙනවා. මේ ශාන්ත වෙලා තියෙනවා. ඊළඟ මොහොතේ මොකක් හරි බාහිර අරමුණක් ආවොත් කැළඹෙනවා අපි දන්නේ නැහැ. වෙන්නේ වෙනවා. ඒ නිසා මේ අපි විශ්වාස කරන්නේ අපේ ඇස කන නාසය කාය මනස නෙවෙයි. අපි විශ්වාස කරන සිත නෙවෙයි. සිත විශ්වාස කරලා තමයි වැටෙනවා. සිත විශ්වාස කරගෙන හිටියා. පොඩි නමක්. පොඩි නමත් එක්ක ගුරු ස්වාමීන් වහන්සේ වැඩි රුවන්වැලිසෑය වටින්නේ. පොඩි නම දැක්කම මේ ගුරු ස්වාමීන් වහන්සේ ආදරෙන් රුවන්වැලිසෑය තියා බලන් ඉන්නවා. ස්වාමීනි මල් තිබ්බොත් කැමතිද කියලා. පොඩි නම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැම්පත් මේ ස්තූපෙට මල් පූජා කරන්නේ නැත්නම් මොකේද තමයි පූජා කරන්න කියලා. එනම් පොඩි ස්වාමීන් ඉන්නේ කියලා පොඩි නම පිටිපස්සට ගියා. පෙරාංගණයකට ලස්සන මල්, සුවඳහමන මල්, නිල් පාට, සුදු පාට, කහ පාට මල් අරගෙන බොහොම සතුටු වෙලා මේ ගුරු ස්වාමීන් වහන්සේ අර පේසාවලල්ල වටේට තිබ්බා. ඉවර වෙන්නේ මල් ඉවර වෙන්නේ. පොඩි නම මල් ඉවර වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ පෙරාංගණේ අනිත් පැතරවල ගසන්න කිව්වා. ගැස්සුවා. මල් ඉවර වුණා. ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ බැලුවා මෙයා මේ හිත දියුණුයි 이르දි බලෙන් හිමාලෙ ගිහිල්ලා මල් ගෙනල්ලා. පොඩි නම මල් ගෙනාව හිමාලෙ නේද කියලා. ඒ හිමයි ස්වාමීනි මම හිමාලෙ ගෙනාවා. පොඩි නම සිත විශ්වාස කරන්න එපා. දැන් මේ සිත විශ්වාස කරන්න එපා කියන අපි වගේ කෙනෙකුට හොඳට සමාධිය වඩලා ධ්‍යාන උපද්දවලා ඒ ධ්‍යානය තුලින් 이르දි බලේ පාන කෙනෙකුට පොඩි නම හිත විශ්වාස කරන්න එපා කියලා. නමුත් පොඩි නම හිතුවා නෑ මට මොකුත් වෙන්නේ ගුරු හාමුදුරුවෝ අනතුරක් තිබ්බා. පොඩි නම හිත විශ්වාස කරන් හිටියොත් සත්‍ය අවබෝධ කරගන්න කල්පනා නොකළොත් ඔබ සත්‍ය කරා නොගියොත් අනාගතයේදී ඇහැක් පේන්නේ නැති ඇහැක් අන්ධ කාන්තාවක් දෙන රුණු කැඳ බීලා ඉඳ වෙයි කිව්වා. පොඩි නම කල්පනා කළේ කොහොමද වෙන්නේ? මම මෙච්චර දමනය කරපු හිත එහෙම නෙමෙයි ආවේ. ඒකවල පොඩි නම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කල්පනා කළේ නෑ. ආකාශයෙන් යනකට ඇහෙන මිහිරි තාලය. තාලෙට හිත ගියා. ඊ අනෝ හිත පෙළඹුණා පාත් වුණා. ඊට පස්සේ මතක සරන් කෑල්ල කැඳගත්තා. ගියා. දැන් මොකද කරන්නේ? නූල් වතුර. නූල් කටිනවා. අර ළමයා බැන්ද. ටික දවසක් ගියා. දැන් මෙයා දැන් රස්සාවක් කරනවා. දැන් නූල් බාස්කට් එක. දැන් නූල් වතුර ඉන්නකොට දැන් බලන්න දෙකක් තුනක් කෑම නැහැ. ඒ තුනට ඉතර දැන් එනවා මාත් මොලක් අරගෙන. දැන් මෙයාට කේන්ති වැඩි. දැන් හිතට වෙච්ච දේ අර නූල් හදන කටුව අරගෙන ගැහුවා. මොකද මෙතන කීකලේ කියලා. ගහපගම වැදුනේ කියලා ඇහැට. එහෙම පහත් වුණා. ඊපස්සේ මේ මෙයා මොකද කළේ? මේ නූල් කටනගෙන ඒක පාට යා ළඟ ඉඳ ගිහිල්ලා විලාපතියදී අඬන්න ගත්තා. අඬන්න ගත්තාම එයා ඇහුවා ඔයා මොකද අඬන්නේ මටත් වඩා. මං අඬන්නේ මට මේ සිද්ධිය වෙන බව මගේ ගුරු හාමුදුරුවෝ දැක්කා. මට එදා අවවාදයක් දුන්නා. හිත විතරක් විශ්වාස කරන්න එපා කියලා. ඇයි එතකොට එයාකට පෙළඹුණේ? මාන්න නිසා. මේ නිසා අපි මතක තියාගන්න ඕන අපි මේ ඔක්කොම පුංචි පිනක් එක්ක. අපිට අච්චර පිනක් නැහැ. දැන් ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙ උපදවලා ආසින් යන පිනක් තියනවද? නැහැ.
ඒ නිසා අපිට ඉතිරි පිනන්න එහෙනම් අපි වඩාත් පරිස්සම් විය යුතුයි. අපිට තියෙන පුංචි පින, අපිට තියෙන සීමිත ආයුෂ, අපිට තියෙන පුංචි ඥානය. එහෙනම් අපිට තියෙන දේවල් මහා ඒවාද පුංචි ඒවාද? පුංචි ඒවා. පුංචි ඥානය, පුංචි ආයුෂ, පුංචි කල්පනා. මේ ඔක්කොමත් එක්ක අපිට තියෙන විශාල ඉලියක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් මේ නිසා මේ කරා තමයි අපි යන්න ඕනේ පින්වත්නි. ඉතින් ඔබ මතක තියාගන්න මෙන්න මේවා. අපිට මේ ලෝකේ බොරුවෙන් වෙච්ච ලෝක. මේ ලෝකේ තියෙනවා එකම එක සත්‍යයක්. ඒ තමයි චතුරාර්ය සත්‍යය. මේ සත්‍යෙ මතුනේ සත්‍ය කවුරුත් උගන්වලා නෙවෙයි. ඒ සත්‍ය උදෙසා කැපවෙච්ච කෙනෙකුගේ ජීවිතය තුළ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. ඒ තමයි අපේ කවුද? ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ අපේ ජීවිතය හසුරුව ගන්න පුළුවන් මාර්ගය පෙන්වා දෙන කෙනා. ඒ ශාස්ත්‍රඥ වහන්සේට තමයි අපි පහදින්නේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේගෙන් තමයි අපි ධර්මයේ ඉගෙන ගන්න. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අපි කවුද? අපි ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ. ශ්‍රාවකයා කියන්නේ අහුම්කම් දෙන්න. ඒතර අපි අහුම්කම් දෙන්න කාටද අපි අහුම්කම් දෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අහුම්කම් දෙන්නේ, ධර්මයේ හැසිරෙන්නේ, ධර්මයේ හිත පිටවා ගත්තු, ධර්මය අතුරට පැමිණිච්ච ශ්‍රාවකෙක් වෙන්න ලැබුණොත් මේ ජීවිතේ තමුකුත් ඕනේද? තමුකුත් ඕනේ. මට නම් මුකුත් තිබුණේ. එතකොට ඒ ශ්‍රාවකත්වයේ තුල එයා හිතන හැමදේම ලැබෙනවා. එයා බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද ශ්‍රාවකත්වයේ තුල? සත්‍ය කරා යෑම විතර. සත්‍ය කරා පරිපූර්ණ යන්න විතරයි බලාපොරොත්තු වෙන්නේ. එයාට ලැබෙන ලොකුම ලාභය සතර අපායෙන් මිදෙන්නේ. සතර අපායෙන් මිදෙනවා. සතර අපායට වැටෙන්නේ නැහැ. එයාට ලොකුම ලාභය. සසර කෙටි වෙනවා. ලාභය නෙමෙයි. ලාභය. ඉපදුනත් උපදින්නේ දෙවියන් අතර හෝ මිනිසුන් අතර විතරයි. ඉතින් ලාභය. ඒ නිසා මෙච්චර දේවල් මිනිස්යන්ට වෙන කිසිම දෙයකින් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි පුළුවන්. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ පින්වතුන්ට මේ සමාදන් වූ සිල්පද ආරක්ෂා කරගන්න වාසනාව ලැබේවා. මේ ජීවිතයේදී ශ්‍රද්ධාවෙන් සම්පූර්ණ වෙන්න අවස්ථාව ලැබේවා. මේ පින්වතුන්ට වීරියවන්ත ජීවිත ලැබේවා. මේ පින්වත් සියලු දෙනාට මේ අසත්‍ය විනිවිද සත්‍ය කරා පිවිසෙන්නට ප්‍රඥාව දියුණු වේවා. මේ සියලු දෙනාටම සත්‍ය අවබෝධය ඇති වේවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයන් වන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු